समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स सद्धर्म श्रावक कारुणिक गुणगरुक बौद्ध पिන්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්මයේ අබමල් රේණුවකටත් වඩා අඩු ධර්ම කාරණාවක් පැහැදිලි කරගන්න පහුගිය පැය 4ක දේශ සූත්‍ර දේශනාවක් සිද්ධ කළා මහා සමය සූත්‍ර දේශනාව පදනම් කරගෙන ඊතරේ අපි නතර කරනකොට බුදු පියාණන් වහන්සේ තීරණය කළා මේ රැස්වලා ඉන්න අප්‍රමාණ වූ දේව ගණයා භාග්‍යවතුන් වහන්සේ අපේ නමත් කියයිද කියලා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ සියලු දෙනාගේම සිතුවිලි දිහා භාග්‍යවතුන් වහන්සේ බැලුවා. හැම කෙනෙක් ගාවම හිතේ තියෙනවා ලොකු අය ගැන විතරක් කියයි අපි ගැන නොකියයි. ඒ නිසා මේ රැස් වෙච්ච සියලුම දෙනා ගැන කතා කරන්න අවශ්‍යයි. ඒ ගැන කතා කරන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහමින් විසඳමින් ඒ ගැන සාකච්ඡා කෙරුවොත් මේක ආශ්චර්යමත් කියලා දැනගෙන එතන ඉඳලා භාග්‍යවතුන් වහන්සේ බැලුවා මගෙන් ප්‍රශ්න විමසන්න සුදුස්සේ අග්‍ර ශ්‍රාවකයන් අතර බැලුවා අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනාට බෑ 80 මහා ශ්‍රාවකයන්ට එහෙනම් කොහොමවත් බෑ මේ විශේෂ අභිඥාලාභී රහතන් වහන්සේලා 500ට කිසියම් ආකාරයකින්වත් එහෙනම් බෑ ඒක පසේ බුදුරජාණන් වහන්සේ නමකටත් කරන්න බැරි නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට විතරමයි මේ ආශ්චර්ය දක්වන්නට පුළුවන්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ නිර්මාණය කරගන්න බුදුරුවක් භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩමවලා භාග්‍යවතුන් වහන්සේ අදිස්ථාන කරන ආසනයේ වඩා හිඳවගෙන උන්වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ මේ බුදුරුව නිර්මාණය කරන්නෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නයි. එහෙනම් නිර්මාණය කරපු බුදු පියාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා භාග්‍යවතුන් වහන්සේ විසඳනවා. මේ කාරණාව එදා අපි කෙටියෙන් සාකච්ඡා කළා. මේ අතිඋත්තමයන් වහන්සේලා දෙනමක් එකතැන වාඩි වෙලා ඉන්නකොට විශ්වය හරියට ස්වර්ණමය චෛත්‍ය ගර්භයක් වගේ දිලිසුණා කියලා සඳහන් කළා. ඉතින් මම මුලින්ම සඳහන් කළා මේ සූත්‍ර දේශනාව හරියටම සාකච්ඡා කරලා ඉවර කරන්න නම් සූත්‍ර දේශනා 7කුත් ජාතක කතා 5කුත් සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා. නිර්මිත බුදු පියාණන් වහන්සේ අපේ බුදු පියාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්න සියල්ලම සම්මා පරිබ්බාජනීය සූත්‍රයේ තමයි සඳහන් වෙන්නේ. නිසා මේ ප්‍රශ්න ටික දැනගන්න නම් සම්මා පරිබ්බාජනීය සූත්‍රය සාකච්ඡා කරන්න වෙනවා. නිර්මිත බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහපු පළවෙනි ප්‍රශ්නය ඒක විතරක් අපි සඳහන් කරලා මහා සමයට ලැබෙනවා. පළවෙනි ප්‍රශ්නය අහනවා පුච්ඡාමි මුලින් පහූත පඤ්ඤං
තුන්නං පාරංගතං පරිනිබ්බුතං තිතත්තං නෙක්ඛම්ම ගරා පනුප්පකාමා කතං වික්ඛු සම්මාසෝ ලෝකේ පරිබ්බජෙය්‍ය. මේ භාග්‍යතුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නය. උච්චාමි මුලින් පහූත පඤ්ඤං. උච්චාමි කියන්නේ අසමි. උච්චාමි මුලින් පහූත පඤ්ඤං. මහා ප්‍රඥ වූ චතුරු රෝගය සතර රෝගය තරණය කළා වූ නිවනේ පරතරට ගියා වූ සව් කෙලස් නැසුවා වූ අටලෝ දහමින් නොකලන්නා වූ ලෝක ධාතුවේ කම්පා නොවෙන්නා වූ කිසිම දෙයකට ඇලෙන සිත් නැත්තා වූ මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේගෙන් මෙසේ විමසමි. මේ බුදු පියාණන් වහන්සේමයි අහන්නේ. මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේගෙන් මෙසේ විමසමි. ප්‍රශ්නය අහනවා නෙක්ඛම්ම ගරා අනුප්පකාමා. නෙක්ඛම්ම ගරා මේ ගිහි ගෙදරින් නික්මිච්ච අනුප්පකාමා සියලුම කාමයන් අතහැරියා වූ කතම් වික්ඛු සම්මාසෝ ලෝකේ පරිබ්බජෙය්‍ය. ඒ ප්‍රකට මහන මේ ලෝකේ මොනවට තව වෙසනවද ලෙඩි කියලා තමයි අහන්නේ. සියලුම කාම සම්පත් අතහැරලා ගිහිගෙන් නික්මිලා පැවිදි වෙච්ච කෙනා තාමත් මේ පංචකාමයෙන් ලෙඩ වෙවි සංසාරේ මොකට ඇලෙනවද? උන්වහන්සේ නික්මිලා ආවනම් උන්වහන්සේට තියෙන සංසාරේ කෙරවල හොයාගෙන යන අතුතුම් ගමනට අවතීර්ණ වෙන්නයි. එහෙම නේද ස්වාමීනි කියන ප්‍රශ්නේ තමයි මේ අහන්නේ. ඊළඟ ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාවට උත්තර සපයනවා. අපි සම්මා පරිබ්බාජනීය සූත්‍රය සාකච්ඡා කරන්නේ නැති නිසා අපි මහා සමය සාකච්ඡා කරමු. මේ ප්‍රශ්නෙට භාග්‍යවතුන් වහන්සේ උත්තර සපයලා මහා සමය දේශනාව මෙතන ඉඳලා භාග්‍යවතුන් වහන්සේ පටන් ගන්න තියෙනවා. පළවෙනි ගාථාවෙන් සඳහන් කරනවා සිලෝක මනුකස්සාමි යත්ත බුම්මා තදස්සිතා යේසිතා ගිරි ගබ්බාරං අහිතත්තා සමාහිතා පුතු සීහාව සල්ලීනා ලෝමහං සාදි සම්බුනෝ ඕදාස මනසා සුද්ධා විප්පසන්න මනාවිලා. සිලෝවක් කියන්නම් සිලෝවක් කියන්නේ යම් තැනක භූමාතු දෙවියෝ ඇද්ද රහත් වූ එතෙන් අසුරු කලාහු වෙත්. යම් තැනක භූමාතු දෙවියෝ ඇද්ද රහත් වූ එතෙන් අසුරු කලා වූ වෙත්. නිවන් කරා මෙහෙය වූ සිත් ඇති සමාධිගත සිත් ඇති ලොමු දැහ ගැනුම් මදුළු පිරිසඳ දැනගත් නොකිලිටි වූ දෙසෙන් පහන් වූ නොකලඹුණු ඒ රහත් වූ විවික්ත වූ බොහෝ සිංහයන්සේ ගිරි ගුහා ඇසුරු කළාහු වෙත්. මෙතන සඳහන් කරනවා ගිහිගේ අතහැරලා කාමයන් අතහැරලා ශාසනයට ඇතුල් වෙච්ච භික්ෂුව. මෙතන නාග කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේ. ගිරි ගුහා ඇසුරු කළා වූ සිංහයන්. ඒ කියන්නේ ඊටාම හුදකලාවට තමයි රහතන් වහන්සේ කැමති. සිංහයා කැමති කවුරුවත් නැති හුදකලා පාළු තැන්වල ඉන්නේ. එතන තියෙන පුදුමාකාර නිදහසක් සහ විවේකයක්. ඒ විවේකයේ භුක්ති විඳින්න තමයි සිංහයෝ ඊටාම නිහඬ පරිසරයේ ගත කරන්නේ. බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්න සේල බ්‍රාහ්මණයා යන වෙලාවේ තමන්ගේ 300ක් වෙච්ච ශ්‍රාවකයන්ට මතක් කරනවා ශ්‍රාවකයනි මේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ සිංහයෝ වගේ අය. නිශ්ශබ්දතාවයට තමයි ඊටාම කැමති. ඒ නිසා ඕගොල්ලෝ පය තියලා පය ඔසවනකොට ඇති වෙන වැලි හඬවත් ඇති නොවෙන්න පය තියන්න ඕනේ. පයට පෑගෙන යම් කෝටු කැල්ලක් තියෙනවා නම් ඒ පවා පෑගුණත් කැඩිලා හඬ මතුවෙන්න පුළුවන්. එහෙම හඬක්වත් නංවන්න එපා. මම භාග්‍යවතුන් වහන්සේ සමග සාකච්ඡා කරන වෙලාවට අතරමැද්දෙන් පැනලා මගෙන් ප්‍රශ්න අහන්න එපා. නිශ්ශබ්දව උන්වහන්සේ මමයි අතර තියෙන සාකච්ඡාවට අවම් දීගෙන ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මෙතන පළවෙනි ගාථාවෙන් සඳහන් කරන්නේ මහා සමය දේශනාවට මූලිකම හේතුව වෙන ශාස්ත්‍ය කෝලිය දෙවංශයෙන් පැවිදි වෙන මේ මහා රහතන් වහන්සේලා පිළිබඳව තමයි මෙතන සඳහන් කරන්නේ. දෙවනි කාරණාවෙන් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා දීයෝ පංච සතේ ඤත්වා වනේ කාපිල වත්තවේ සතෝ ආමන්ත ඊ සත්තා ශාවකේ ශාසනේ රති. කිඹුල්වත් පුරේ අතල වනයේහි ශාස්ත්‍රූහු ලස්සන ඇලුණු 500කට වැඩි සවුවන් දැන දීයෝ පංච සතේ ඤත්වා
පංචකතේ කියලා කියන්නේ 500ට. ඤත්වා කියන්නේ දැන. වනේ කාපින වත්තේ කපිල වස්තුවේ මහා වනේ ආශ්‍රය කරගෙන තමයි මේ දේශනාව සිද්ධ වෙන්නේ. දැන් මේ රහත් වූ විශේෂයෙන් 이르දි සහිතව රහත් වූ භික්ෂුන් වහන්සේලා 500ක් භාග්‍යවතුන් වහන්සේත් එක්ක මෙතන වැඩ වාසය කරනවා. සතෝ ආමන්ත්‍රී සත්තා ශාවකේ ශාසනයේ රති ශාස්ත්‍රීන් වහන්සේ සමග දෙසන ශාසනයෙහි ඇලුනා වූ ශාවකේ ශාසනයේ රති ශාසනයෙහි ඇලුනා වූ මේ භික්ෂුන් වහන්සේලා බලන්නේ මේ දේව කායා රැස් වෙලා ඉන්නවා. දේව කායා අභික්ඛන්තා ඒ විජානාත භික්ඛවෝ මේ දෙව් පිරිස රැස් වෙලා ඉන්නේ මේ භික්ෂුන් වහන්සේලා සහිතව බුදුරජාණන් වහන්සේ දැකගන්න තේච ආතප්ප මකරුන් සුත්වා බුද්ධස්ස ශාසනං බුදුරජුන්ගේ හස්න ආසා දෙවස උපදවනු රුව වැඩු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අහලා බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කරන්නේ මේ දේව ගණයා රැස් වෙලා ඉන්නවා ඔබත් මමත් දැක ගන්න. දිවස වැඩි මගේ දේශනාව අහලා මුලින්ම ශාසනයට තිබෙන නෑල්ම මේ සම්බන්ධයේ හරියට දන්නේ නැති කෙනෙකුට මේක ටිකක් අවබෝධ වෙනව අඩු වෙන්න පුළුවන්. මුලින්ම අර භික්ෂුන් වහන්සේලා 500ට තිබුණ බිසෝවරු දාලා පැවිදි ක්‍රමයේ ඉන්න බැරි නෑල්ම. ඒ වෙලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා කුණාල පොකුණ ළඟට එක් කරගෙන ගිහිල්ලා ගිහි බැඳුම් කඩලා දාලා ශාසනයේ ඇල්ම ඇති කරලා මේ අභිඥා සහිතව මඟඵල ලැබුවේ. දැන් උන්වහන්සේලාට අභිඥා ලැබිලා තියෙන සෝවාන් මාර්ගයත් එක්කම. නමුත් අභිඥාව ලැබුණා අභිඥාව තියෙන බව දන්නවා තාම අභිඥාව පාවිච්චි කළේ නැහැ. මේ ලැබුණ අලුතමනේ. තාම කවුරුවත්ම අභිඥාව පාවිච්චි කරලා නැහැ. ඒ නිසායි මතක් කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අහලා අභිඥාව ලැබලා අභිඥාවෙන් පෝෂණයට පත් වෙලා ඉන්න අය තුව වැඩි ඒ දේව රූපයන් බලන්න. දැන් මේ අභිඥාව යොදලා ඒ දේව රූපයන් බලන්න කියලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඉල්ලීමක් කරනවා. භූමාතු කායික දෙවිවරු මහා වනේ ආශ්‍රය කරගෙන පොළව ආශ්‍රය කරගෙන ජීවත් වෙන අය භූමාතු දෙවිවරු කියලා සඳහන් කරන්නේ ඒ අයට. ඊළඟට සඳහන් කරන භාග්‍යවතුන් වහන්සේ තේසං පාතුරහු ඥානං අමනුස්සාන දස්සන. තේසං පාතුරහු ඥානං අමනුස්සාන දස්සන. ඒ ඥානය උපදවන ඒ ඥානෙන් අමනුස්සාන දස්සයන් අමනුෂ්‍යව බලන්නේ. මෙතන අමනුෂ්‍ය කියලා සඳහන් කරුවට අර අපි කතා කරන අමනුෂ්‍ය කියන්නේ එහෙම නෙවෙයි මේගොල්ලෝ භූමාතු දෙවිවරු. සහ භූමාතු යක්ෂ කියන නමින් හඳුන්වනවා. භූමාතු යක්ෂ කියලා හඳුන්වනවත් භූමාතු දේව කියලා හඳුන්වනවත් මේක පිරිසක්. ඒ නිසා බලන්න කියන අමනුෂ්‍යාන දර්ශනං කියන්නේ මනුස්ස නොවන අය. මේගොල්ලෝ දේවකායික. අපිට අමනුෂ්‍ය කියපු ගමන් හැගෙන්නේ වෙන අර්ථයක්. නමුත් මෙතන අමනුෂ්‍ය කියලා කියන්නේ මනුස්ස නොවන අය. මනුස්ස නොවන අය දිහා බලන්න කියලා දේශනා කරනවා. අපේකේ සත මද්දක්තුන් සහස්සං අතසංකතින් දහස් ගණන් රැස් වෙලා ඉන්නවා මනුෂ්‍ය නොවන අය. ඔබලා ලබාවු අභිඥා යොදලා ඒ අය දිහා බලන්න. සතං ඒකේ සහස්සානි අමනුස්සාන මද්දසුන් අපේකේ සත මද්දක්තුන් දිසා සබ්බා පුතාහු. අපේකේ නත මද්දක්තුන් කියලා සඳහන් කරලා තියෙනවා. බුරුම පිටකයත් ලංකා පිටකයත් අතර සමහර වෙලාවට අකුරක හමාරක වෙනසක් තියෙනවා. බැද්දිම වෙනසක් වෙලා තියෙනවා නම් අකුරක වෙනසක් තමයි වෙලා තියෙන්නේ මේ අවුරුදු 2560ටම වෙනස් වෙලා තියෙන්නේ අකුරක වගේ වෙනසක්. ඉතින් මෙතන සඳහන් කරනවා අපේකේ නත මද්දක්කුන් කියලා. සමහර තැනක අපේකේ අත මද්දක්කුන් කියලා සඳහන් කරනවා. මේ අකුරක වගේ වෙනසක් ඒක තේරුමට මහා ලොකු බලපෑමක් කරලා නැහැ. ඇතැම් මහණ කෙනෙක් දහසක් අමනුෂ්‍යයන් සියසින් දුටුවහ. සමහර භික්ෂුන් වහන්සේලා අමනුෂ්‍යෝ 1000ක් තමන්ගේ අභිඥාවෙන් දැක්කා. ඇතැම් මහණ කෙනෙක් අමනුෂ්‍යෝ දසදහසක් දුටහ. ඇතැම් මහණ කෙනෙක් 70000ක් දුටහ. ඒ අයගේ අභිඥාවෙන් බලාපු හැටියට ඒ අයට මේ දේවකායිකාය දකින්න ලැබුණා. ඇතැම් මහණ කෙනෙක් 10000ක් දුටහ. ඇතැම් මහණ කෙනෙක් අනන්ත දෙවි බඹුන් දුටහ. සියලු දිසාවෝ දෙවි බඹුන්ගෙන් පැතිර පිරීගත්තු
ඒ සඳහන් කළා දෙවි බඹුන් කොහොමද පහළට බැහැලා හිටියේ කියලා. භාග්‍යවතුන් වහන්සේ ළඟට එනකොට එක ඉදිකට සිදුරකට දෙවිවරු 10 දෙනෙක් බැහැ ගන්නවා. එක ඉදිකට සිදුරකට. ඒ මහේශාක්‍ය දෙවිවරු. ඉතින් මේ දෙවිවරුන්ගේ විශාලත්වය සඳහන් කළා බ්‍රහ්මකායිකායේ හිම මගධය වාගේ ගම් කීපයක් යට වෙනවා එක බ්‍රහ්ම රාජයෙකුගේ ශරීරයට. මගධය කියලා කියන්නේ ඉතා විශාල භූමියක්. අපේ පළාතකටත් වඩා සමහරලාට මගධ කියන එක ජනපදයක් ලොකුයි. ඉතින් එවන් ගම් කීපයක් යට වෙනවා එක බ්‍රහ්ම රාජයෙකුට. ඒ වාගේ විශාල ශරීර තියෙන අය තමයි ඊටාම චූටි ශරීර බවට පත් කරගෙන ඉදිකට සිදුරක් ඇතුළට මේ 10 දෙනෙක් බහැලා ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ ළඟම ඉන්නකොට 10යි, ටිකක් ඈතට යනකොට සිදුරට 20යි, 30යි, 40යි, 50යි, අන්තිමට 60ක් බහැලා හිටිය කියලා සඳහන් කරනවා එක ඉදිකට සිදුර අතරට. අපි සඳහන් කළා එදා දේශනාව කරන වෙලාවේ බිනින් දුමක් ගැහුවා නම් ඒ දුම අහසට ගියේ නැහැ කියලා. දුමක් නොයන තරමට මේගොල්ලෝ එක තැන හේතු වෙලා පුදුමාකාර නිහතමානී විදිහට නැත්නම් ඇගේ ගෑවෙනකොට තරහ එනවා. නමුත් මේ ඊටාම ඉහළ කායික සැප තියෙන අය එක තැන මේ විදිහට කිටි හිර වෙලා ඉඳලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා සියලු දිශාවෝ දෙවි බඹුන්ගෙන් පිරි පැතිරී තිබුණා. සමහර භික්ෂුන් වහන්සේලා මේ සියලුම දිව්‍ය රාජවරු දැක්කා. පංච සබ්බේ අභිඥාය වවක්ඛිත්වාන චක්කුමා තතෝ ආමන්ත්‍රී සත්තා ශාවකේ ශාසනයේ රති. පසස් ඇති ශාස්ත්‍රයන් වහන්සේ ඒ සියල්ල වෙසසින් නුවණින් දැන වෙන්කොට දැන ඉක්බිති සස්නෙහි ඇලුණු ඒ සිය සව්වන් බනවා. පසස් ඇති භාග්‍යවතුන් වහන්සේ ඇස් පහක් තියෙනවා. ඇස් පහ පිළිබඳව මේ සූත්‍රයේ අගට අපි සාකච්ඡා කරනවා. පසස් ඇති කියලා සඳහන් කරන්නේ ඒකයි. උන්වහන්සේ ඒ නිසා මේ සියලුම දේවගණයා දැකලා බලලා ශාසනයේ ඇලිච්ච තමන්ගේ ශ්‍රාවකයන් බණවා කියලා කියන්නේ ශ්‍රාවකයන්ට ඒ කාරණාව කියලා උනන්දු කරවලා දේව කාය අභික්ඛන්තා තේවිජා නාත භික්ඛවෝ යේ වෝහං චිත්ත ඉස්සාමි ගිරාහි අනුපුබ්බසෝ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි දිව්‍ය සමූහය එළඹියා වචන වලින් පිළිවෙලින් යම් දෙවි කෙනෙකු හෙළිදරව් කරන්නේද ඔවුන් දැනගනි. දැන් මේ දේව සමූහය එළඹිලා ඉන්නවා. මම දැන් හැම එක්කෙනාම නම කියා ගෝත්‍රය කියා ඒගොල්ලන්ට ආමන්ත්‍රණය කරනවා. නැත්නම් ඒගොල්ලෝ හඳුන්වලා දෙනවා. ඒ සියලු දෙනාම මනාව දකින්න ඒ අයින් ඒ නමින් මහේශාක්‍ය අල්පේශාක්‍ය බවින් මේ අය හඳුනා ගන්න දැන් මේ විදිහට මේ අය හඳුන්වලා දෙනවා මම. සත්ත සහස්සා යක්ඛා බොම්මා කාපිල වත්තවා ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්න වන්තෝ යසස්සිනෝ මෝද මානා අවික්කාමෝ වික්කූලං සමිතින් වනං. මෙතන සමිති වික්කූලං සමිතින් වනං. ඒ සමිති කියන වචනේ අපිට තියෙනවා. මේ සමිති කියලා කියන්නේ සිංහල වචනයක් නෙමෙයි පාලි වචනයක්. වික්කූලං සමිතින් වනං. සමිති කියලා කියන්නේ අද ප්‍රැස්වීමට. එදත් රැස්වීමට නමුත් සමිති කියලා කියේ පාලි වචනය. වික්කූලං සමිතින් වනං. මේ මහා වනයේට රැස් වෙලා ඉන්න සංගමය සමිතිය. සත්‍ය සහස්සා යක්ඛා බොම්මා කාපිල වත්තවා. කපිල වස්තුවට රැස් වෙලා ඉන්නවා සත්‍ය සහස්සා. අදහසක් දෙනා රැස් වෙලා ඉන්නවා. ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ. ඒගොල්ලෝ යක්ෂ කියලා හඳුන්වන්නේ. හැබැයි ඉද්දි මන්තෝ මේ යක්ෂයන්ට 이르දි තියෙනවා. වන්න වන්තෝ යසස්සිනෝ පතරම් පාටයි. අපි යක්ෂයෝ කියලා කියවට මේගොල්ලෝ අපි බලාපොරොත්තු වෙන හිතන යක්ෂයෝ නෙමෙයි. 이르දි තියෙනවා පතරම් පාටින් දිලිසෙනවා. ඒ තරම් ඒ ලක්ෂණ මේ යක්ෂ කායික මුලින් සඳහන් කළේ යක්ෂයෝ කියලා කියනවා දෙවිවරු කියලා කියනවා. ඉතින් මෙතන යක්ෂ කායික කියලා සඳහන් කරන නිසා බොහොම 이르දිමන්තයි, ඊටාම ලක්ෂණ රූප වලින් යුක්තයි. මෝද මාන අභික්කාමෝ වික්කූලං සමිතින් වනං. මේ රැස්වලා ඉන්නවා මේ භික්ෂුන් වහන්සේලාගේ රැස්වීම බලන්න. එතන 7000ක් ඉන්නවා මේ ගන්ධබ්බ කායික යක්ෂ දෙවිවරු. අර වාගේ ලස්සන අය. තසහස්සා හේමවතා යක්ඛා නානත්ත වන්නා ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝද මාන අභික්ඛාමුං වික්කූලං සමිතින් වනං. තසහස්සා කියලා කියන්නේ 6000. තසහස්සා හේමවතා
හේමවත කියන කුලයට අයිති 6000ක් යක්කයෝ. ඒගොල්ලොත් අර වාගෙම 이르දි තියෙනවා, හරියම ලස්සනයි, දෙලිසෙමින් බැබලෙමින් ඉන්න අය. භික්ෂුන් වහන්සේලා බලන්න එකතු වෙලා. සාතාගිරා තිසහස්සා. සාතාගිර කියන පර්වතයේ ජීවත් වෙන අය. තිසහස්සා කියලා කියන්නේ 3000. සාතාගිරා තිසහස්සා යක්ඛා නානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමෝ භික්ඛූණං සමිතින් වනා. සාතාගිර කියන පර්වතයේ වාසය කරන යක්ෂයෝ 3000ක් රැස්ලා ඉන්නවා. මුල්ම තැන 7000යි, ඊළඟට 6000යි, මෙතන 3000යි. මේ පිරිස මුලින්ම එකතු වෙලා ඉන්නවා මේ භූමාතු කායික අය. මේගොල්ලෝ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ මුලින්ම හඳුන්වා දීලා තියෙන්නේ. ඊළඟ ගාථාවෙන් සඳහන් කරනවා ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්ඛාමෝ භික්ඛූණං සමිතින් වනා. වෙස්සා මිත්තා පංචසතා යක්ඛා නානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ. මෙතන සඳහන් කරනවා 이르දිමත් වූ ඊටාම ලස්සන ශරීර ඇත්තා වූ මේ යක්ෂයෝ කිඹුල්වත් පුර 이르දිමත්ව බබලනවා මේ වෙලාවේ. පැහැපත් යසස් ඇති 7000ක් යක්ෂයන්ගෙන්, ඊළඟට 6000ක් යක්ෂයන්ගෙන්, 3000ක් යක්ෂයන්ගෙන් තමයි කිඹුල්වත් පුරේ බැබලෙමින් තිබුණේ. මෙසේ නන්නදෑරුම් ඇති, පැහැසුම් ඇති, ඉන්දුමෙන් බබලන පැහැපත් යසස් ඇති 12000ක් දෙවියෝ සතුටු වෙමින් රහත් භික්ෂූන්ගේ සමාගමේ දක්නට පැමිණියා. දැන් මේ භූමාතු අය 16000 මේ රහත් භික්ෂූන් වහන්සේලා දැක ගන්න මෙතෙන්ට පැමිණියා. එතන සඳහන් කරනවා පෞතිසාවේ හැම මාසෙම 8 වෙනි දවසේ මේ දෙවිවරු ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. හැම මාසයකම 8 වෙනි දවසේ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ඊළඟට හැම මාසෙම 8 වෙනි දවසේ මේ තවතිසාවැසි පිරිසක් මනුස්ස ලෝකෙට එනවා. එදත් එනවා, අදත් එනවා, පිටත් එනවා. එතකොට මේගොල්ලෝ ඔක්කොම අපි කරන දේවල් දකිනවා, බලනවා. හැම මාසෙකම 8 දවසකට සැරයක් කියන්නේ 8 වෙනි දවසේ එනවා. 14 වෙනි දවසේ එනවා ඉන්ද්‍ර කියන සක්දෙවිඳුගේ පුතු. මුලින්ම එන්නේ සක්දෙවිඳුත් නෙමෙයි, පුතුත් නෙමෙයි, සාමාන්‍ය අය. 8 වෙනි දවසේ. 14 වෙනි දවසේ එනවා ඉන්ද්‍ර නමින් ඉන්න පුතු. 15 වෙනි දවසේ රජවරු එනවා. එතකොට මේ දෙවියන්ගේ පුතු. එතකොට දෙවියන්ට පුතු ඉන්නවද, දරුවෝ ඉන්නවද කියලා අපිට හිතෙන්න පුළුවන්. එහි උපපාතිකයිනේ. එතකොට කොහොමද ඒගොල්ලන්ට දරුවෝ ඉන්නේ? මොකද මේ සූත්‍රයේ ඉස්සරහට දිගටම දේව දරුවෝ ගැන සඳහන් කරනවා. සඳහන් කරනවා යම් තැනක දේව විමානයක් ඇති වුනහම ඒ දේව විමානයට නායකයෙක් ඉන්නවා. නායකයෙක් වෙනුවෙන් දේව විමානය ඇති වෙන්නේ. ඒ නායකයාගේ උකුලේ උපන්නොත් උපමාතිකව පහළ වෙන්නේ. එකපාරම උකුල උඩ පහළ වුණොත් ඒගොල්ලෝ දරුවෝ. යහනේ පහළ වෙලා හිටියොත් දේවතාවියක් නම් යහනේ පහළ වෙලා හිටියොත් එයා අග්‍රමහේශිකාව බවට පත් කර ගන්නවා. දේව විමානේ තව තැන් වල පහළ වෙලා හිටියොත් ඒගොල්ලෝ අග්‍රමහේශිකාවට පල්ලෙහින් ඉන්න අනිත් පරිවාර මහේශිකාව බවට පත් වෙනවා. උකුලේ උපන්නොත් දරුවෝ බවට පත් වෙනවා. මෙතන ඉන්ද්‍ර නමින් ඉන්න පුතුන් කියලා සඳහන් කරනවා. 15 වෙනි දවසේ රජවරු වෙනවා. ඒ කියන්නේ 15ක දවසේ 15 වෙනි දවසේ ඉදාට රජවරු වෙනවා. ඊළඟට තමයි සුධර්මා දේව සභාවට රැස් වෙලා මේගොල්ලෝ සාකච්ඡා කරනවා මේ මනුස්ස ලෝකේ ඉන්න අය කරන දේවල් පිළිබඳව ඒ සාකච්ඡාවට භාජනය වෙනවා. විශේෂයෙන් පන්සිල් රකින්න, පින් කරන අය දිහා බලලා යනවා කියලා සඳහන් කරනවා. එහෙම ගිහිල්ලා ඒගොල්ලෝ සතුටු වෙනවා. අපිට පින් අනුමෝදන් කරනවා මේගොල්ලෝ පින් කරලා. ඉතින් එහෙම අයට ප්‍රාර්ථනා කළත් නොකළත් උන්වහන්සේලගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙනවා උන්වහන්සේලාට පින් දෙන නිසා. ඊළඟ ගාථාවේ සඳහන් කරනවා කුම්භීරෝ රාජගහිකෝ දේපුල්ලස්ස නිවේසනං දීයෝ නං සතසහස්සං යක්ඛානං පෛරුපාසති. කුම්භීරෝ රාජගහිකෝ රජගහ නුවර වැසි කුම්භීර නම් යක්ෂ සෙනවියෙක් වෙයි. රජගහ නුවර වාසය කරන යක්ෂ සේනාධිපතිය. එයාගේ නම කුම්භීර. විපුලගිරි පව්ව ඔහු වසන තැනේ. විපුලගිරි කියන පර්වතයේ ඔහු ජීවත් වෙන තැන. 100,000කටත් වැඩි යක්ෂයෝ ඔහු ඇසුරු කෙරේ. 100,000ක් යක්ෂයෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්
ඔහු ඇසුරු කරමින් ජීවත් වෙනවා. රජගහ නුවර වැසි ඒ කුම්භීර තෙමේ භික්ෂූන්ගේ සමාගමේ බලන් ඇවිල්ලා ඉන්නවා. මේ කුම්භීර කියන යක්ෂයා 100,000කට වඩා තමන් සමග ඉන්න අය අඬගහගෙන විපුලගිරි පර්වතයෙන් බහලා මේ භික්ෂූන්ගේ සමිතිය බලන් ඇවිල්ලා තියෙනවා. පුරිමංච දිසං රාජා දත රත්තෝ සම්පතාසති ගන්ධබ්බානං ආදිපති මහා රාජා යසස්සිසු. මෙතන සඳහන් කරනවා පුරිමංච දිසං රාජා ඊළඟට විරූඪ කාත් අපි විරූඪ කියලා කියන්නේ සතරවරන් දෙවියන්ගෙන් එක්කෙනෙක්. පුරිමංච කියලා මෙතන සඳහන් කරන්නේ පූර්ව දිශාව බාරගෙන ඉන්න කෙනා. පුරිමංච දිසං රාජා දත රත්තෝ සම්පසාසති ගන්ධබ්බානං ආදිපති ගාන්ධර්වයන්ට අධිපති. ගන්ධබ්බ කායික දෙවිවරු. මේගොල්ලෝ බොහොම පහළ මට්ටමේ ඉන්නේ. ගන්ධබ්බ කායික දෙවිවරු. ගන්ධබ්බ කියන එක අර්ථයක් තමයි මේ සුවඳ ආග්‍රහණය කරන ජීවත් වෙන අය. ආහාර ගන්න සුවඳ තමයි ආග්‍රහණය කරන්නේ. සමහර වෙලාවට අපි වර්තමානයේ සැලකන දේවාල ඒ ආශ්‍රය කරගෙනත් මේ ගන්ධබ්බ කායික දෙවිවරු ඉන්නවා. අපි ගෙනියන පළතුරු වට්ටි අපි කවදාවත් දැකලා නැහැ. දෙවියෝ අනුභව කරලා එහෙම තියෙනවා. සමහරවිට මේ සුවඳ ආග්‍රහණය කරනවා. මල් වල සුවඳ, ගස් වල කඳන් වල සුවඳ, කොළ පොතු වල සුවඳ ආග්‍රහණය කරලා ජීවත් වෙන අය මේ ගන්ධබ්බ කායික ගණයට අයිති වෙනවා. පූර්ව දිශාව බාහිරව කටයුතු කරන දිව්‍ය රාජයා යටතේ තමයි මේගොල්ලෝ ඉන්නේ. ගන්ධබ්බානං ආදිපති ගාන්ධර්වයන්ට අධිපති. තවත් අපි ගන්ධබ්බ කියන වචනේ හඳුන්වනවා තව තැනක. අර ගාන්ධර්ව කියන වචනේ පාවිච්චි කරනවා. මේ සංගීතය පිළිබඳව කතා කරනකොට ගාන්ධර්ව කියන වචනේ සඳහන් කරනවා. සුවඳ උරා ජීවත් වෙන අයටත් ගන්ධබ්බ කියන වචනේ පාවිච්චි කරනවා කියලා සඳහන් කරනවා. පුත්තා පිටස්ස බහවෝ ඉන්ද නාමා මහබ්බලා ඉද්දි මන්තෝ ජති මන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ. ඔහුගේ මේ ඉන්ද්‍ර නැමැති පුතුන්ව අඬ ගහගෙන දෙලිසෙමින් බැබලෙමින් භික්ෂුන් වහන්සේලාගේ සමිතිය බලන්නේ මේ ගන්ධබ්බ කායික පිරිස ඇවිල්ලා ඉන්නවා. පුංචි පිරිසක් එහෙම නෙමෙයි මේ පිරිස. කෝටි ලක්ෂයක් මේ සතරවරන් දෙවියන්ගෙන් එක්කෙනෙක් යටතේ පාලනය වෙන පිරිස කෝටි ලක්ෂයක්. එතකොට මේ පූර්ව දිශාව බාරව ඉන්න රජුරෝ එනවා කියලා කියන්නේ කෝටි ලක්ෂයක් අඬ ගහගෙන ඉන්නේ. ඉතින් එතකොට සක්වල පිරෙනවා කියන එක ඉතින් කෝටි ලක්ෂයක් මෙතෙන්ට 10000ක් සක්වල වලින් එක තියෙන්නේ. එතකොට මේ සක්වලේ පූර්ව දිශාව බාරව ඉන්න කෙනා කෝටි ලක්ෂයක් අඬ ගහගෙන එනකොට 10000ක් සක්වලක 10000ක් එනවා. එතකොට එක්කෙනෙක් කෝටි ලක්ෂය අඬ ගහගෙන ඉන්නේ. 10000ක් සක්වලට සතරවරන් දෙවිවරු 40000ක් ඉන්නවා. එතකොට මේ 40000ම එක්කෙනෙක් කෝටි ලක්ෂය දෙකින් අඬ ගහගෙන ඉන්නේ. දැන් ඒ නිසා මහා පුදුම දේව සමාගමක් තිබුණා කියන එක අපිට එතකොට වැටහෙනවා. දක්ඛිනංච දිසං රාජා විරෝල්හෝ තම්පසාසති කුම්බණ්ඩානං ආදිපති මහා රාජා යසස්සිනෝ පුත්තාපිතස්ස භාවෝ ඉන්දනාමා මහබ්බලා සිද්ධිමන්තෝ ජතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමෝ විකූණං සමිතින් වනං. දක්ෂිණ දිශාව බාහිර වෙන්න කෙනා, පූර්ව දිශාව බාහිර හිටපු කෙනා ආව, දක්ෂිණ දිශාව බාහිර වෙන්න කෙනා විරෝල්හෝ තම්පසාසති කුම්බණ්ඩානං ආදිපති කුම්භාණ්ඩයන්ට අධිපති. ඉතනත් කෝටි ලක්ෂයක් අඬ ගහගෙන ඉනවා. මේ ඔක්කොම ඊටාම වර්ණවත් අය. බටහිර දිශාව බාහිර වෙන්න කෙනා පච්චිමංච දිසං රාජා විරූපක්ඛෝ තම්පසාසති. විරූපාක්ෂ දිව්‍ය රාජයා නාගානං ආදිපති මහා රාජා යසස්සිසෝ. මහා යසස් ඇති නාගයන්ට අධිපති විරූපාක්ෂ නම් මේ දිව්‍ය රාජයා කෝටි ලක්ෂයක් අඬ ගහගෙන එනවා. ඉතින් 10000ක් සක්වලින් එනකොට කෝටි ලක්ෂේව 10000ක් විරූපාක්ෂ කියන දිව්‍ය රාජවරු 10 දෙනෙක් යටතේ 10000ක් යටතේ එනවා. උත්තරංච දිසං රාජා කුවේරෝ සම්පසාසති. උතුරු දිශාව බාර කුවේර නමින් හඳුන්වන වෙසමුනි රජු. කුවේර නමින් උපදින්නේ නම්බු නාමයේ වෙසමුනි. අපි වෛශ්‍රවණ කියන නමින් හඳුන්වනවා. යක්ඛානං ආදිපති මහා රාජා යසස්සිසෝ. යක්ෂයන්ට තමයි අධිපතිකම දරන්නේ. යක්ෂයෝ විශාල පිරිසක් අඬ ගහගෙන ඉන්නේ. යක්ෂයෝ අර අපි මුලින් සඳහන් කළා කොයි වගේ යක්ෂයෝද මේ අඬ ගහගෙන ඉන්නේ කියලා. ඊළඟ කාරණාවේ සඳහන් කරනවා පුත්තාපිතස්ස බහවෝ ඉන්ද නාමා මහබ්බලා සිද්ධිමන්තෝ ජතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ. වර්ණවත් වූ ඉන්ද්‍ර නම් දරුවෝ අඬ ගහගෙනයි එන්නේ.
පුරිමංච දිසං රාජා දතරට්ටෝ පුරිමංච දිසං දතරට්ටෝ දක්ඛිනේන විරූල්හකෝ පච්චිමේන විරූපක්කෝ කුවේරෝ උත්තරං දිසං චත්තාරෝතේ මහරජා සමන්ත චතුරෝ දිසා දදල්හමානාත්තංසු. ආයතර බුරුම පිටකේ ලංකා පිටකේ වෙනස මෙතන පේනවා. දදල්හමානා කියලා කියන්නේ බුරුම පිටකේ ලංකා පිටකේ සඳහන් කරන්නේ දදල්හමානා කියලා. අල්දයන්ක් සඳහන් කරනවා මෙතන එක අකුරක එක අල් කිරීමක වෙනසක් තියෙනවා. දදල්හමානා දදල්හමානා. සමන්තා චතුරෝ දිසා සමන්තා කියලා කියන්නේ සම්පූර්ණ වෙලා තියෙනවා දැන් හතර දිශාවම. මේ කෝටි ලක්ෂය ඇවිල්ලා හතර දිශාවම සම්පූර්ණ වෙලා තියෙනවා. සක්වලවල් කෝටි 10000කින් කෝටි ලක්ෂයව 10000 සම්පූර්ණ කරලා තියෙනවා. තේසං මායා විනෝදාසා ආගු වංචනිකා සටා. තේසං මායා විනෝදාසා ඔවුන්ගේ දාසයෝ අනගහගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ මායා විනෝදාසා මායා විනෝ කියලා කියන්නේ මායම් කියලා කියන්නේ කපටිකම්. මායම කියලා අපි කියන්නේ මේ දාසයෝ හරි කපටි ඒගොල්ලෝ. ආගු වංචනිකා සටා. හරි වංචාකාරයි ඒගොල්ලෝ. වංචනිකයි. සටා කියලා මෙතන සඳහන් කරන්නේ නැති ಗುಣ පෙන්නනවා. සටා කියන්නේ සට කපට කියන වචනයක් අපි පාවිච්චි කරනවා. නැති ಗುಣ පෙන්නනවා. සිල්වත් නැතුව සිල්වත් වගේ ඉන්නවා. ශ්‍රද්ධාවන්ත නැතුව ශ්‍රද්ධාවන්තයි වගේ ඉන්නවා. බොහොම ඉඳුරන් නිමාගත්තා වගේ නමුත් ඉඳුරන් නිමිලා නැතුව ඉන්නවා. සට කපට කියන වචනේ පාවිච්චි කරන්නේ ඒකට තමයි වංචනිකා සටා කියලා හඳුන්වන්නේ. මායා කුටෙන්දු වෙටෙන්දු වේතෙන්දු කියලා සමහර තැනක සඳහන් කරනවා. මායා කුටෙන්දු වෙටෙන්දු විතුච්ච විතුඩෝ සහ මේ සඳහන් කරන්නේ මේගොල්ලන්ගේ නම් මායා කුටෙන්දු වෙටෙන්දු විතුච්ච විතුඩෝ සහ කියලා කියන සමග මේගොල්ලෝ සමග සම්දනෝ කාම සෙට්ටෝච සින්නු ගහඳු නිගන්ධච පනාදෝ ඕපමඤ්ඤෝච දේව සූතෝච මාතලි චිත්තසේනෝච ගන්ධබ්බෝ නලෝ රාජා ජනී සබෝ. මෙතන නලකාර දේවපුත්ත නලෝ රාජා සමහර වෙලාවට නලකාර දේවපුත්ත කියලා අද හඳුන්වනවා ඇත්තේ මෛත්‍රී බුදු පියාණන් වහන්සේගේ කාලේ ශක්තික රාජ්‍ය දරන කෙනා වෙන්න පුළුවන්. නලකාර දේවපුත්ත කියලා කියන්නේ ජනේ සබ කියලා කියන්නේ මේ මහා සමය දේශනාව බිම්බිසාර රජුගේ අපවත් වීමෙන් පස්සේ නම් කෙරුණේ. එතන ජනේ සබ කියලා කියන්නේ එහෙනම් බිම්බිසාර රජු. බිම්බිසාර රජු තමයි ජනේ සබ කියලා හඳුන්වන්නේ. ජන වසබ කියන නමින් තමයි අද දෙව්ලොවේ ඉන්නේ. නිසා රජුගේ අපවත් වීමෙන් පස්සේ නම් මේ දේශනාව කෙරුණේ. මෙතන ජන වසබ වෙන්නේ රජු. අතාගු පංචසිකෝ චේව තිම්බරු සූර්ය වච්චසා. අතාගු පංචසිකෝ චේව පංචසික කියන්නේ දිව්‍ය පුත්‍රයා. තිම්බරු සූර්ය වච්චසා. මෙතන තිම්බරු කියලා කියන්නේ තිම්බරු කායික දෙවියෙක්. සූර්ය වච්චසා මේ තිම්බරු කියලා කියන්නේ දෙවියා අසුර රාජේ. සූර්ය වච්චසා එයාගේ දුව තමයි සූර්ය වච්චසා කියලා කියන්නේ. එයාගේ නම භද්‍රා. නමුත් සූර්ය වච්චසා කියලා කියන්නේ මේ දුව සූර්යයා වගේ දිලිසෙනවා. ඒ නිසා සූර්ය වච්චසා කියන නම එයාට තියලා තියෙනවා. තිම්බරු කියන අසුරයාගේ දුව. මේ කවුද මේ තිම්බරු කියන කාරණාව බොහොම ගැඹුරට විස්තර කරලා තියෙනවා මෙතන. මේ පංචසික දිව්‍ය පුත්‍රයා හරි කැමැත්තෙන් ඉන්නවා. මෙයා හරි ලස්සන ගායනා කරන්න පුළුවන් කෙනෙක් පංචසික කියලා කියන්නේ. පංචසිකගේ වීණා වාදනය ගැන අපි කතා කරනවා. මේ පංචසික දිව්‍ය පුත්‍රයා නිරන්තරයෙන් බුදු පියාණන් වහන්සේ දකින්න එන්න කැමතියි. දැන් අපි උනත් කෙනෙක් හම්බ වෙන්න යන්න ඕන නම් ටිකක් වැදගත් කෙනෙක්. අපි එකපාරම යන්නේ නිතරම එයා මුණ ගැහෙන්න යන කෙනෙක් එක්ක ගියොත් අපිට වැඩි ලේසි කියලා අපි දන්නවා. ඒ නිසා මේ පංචසික කියන දිව්‍ය පුත්‍රයා නිරන්තරයෙන් බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. දැන් මේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ ආයුෂ පිරිහිලා. දැන් බයෙ ඉන්නේ. සුත වෙලා කොහේ යයිද මොනවා වෙයිද කියලා. නමුත් ඒ අතර කල්පනා කරනවා මගේ ආයුෂ දික් කරගන්න ක්‍රමයක් නැද්ද කියලා කල්පනා කරනවා. එතකොට මතක් වෙනවා බුදු පියාණන් වහන්සේ ගාවට ගියොත් නම් ආයුෂ දික් කරගන්න පුළුවන්. නමුත් යන්න මේ නිතරම යන අයට විතරයි යන්න පුළුවන්. නැත්නම් එහෙම යන්න දෙන්නේ අනවශ්‍ය වෙලාවෙ. දෙවිවරු බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන වෙලාවක් තියෙනවානේ. ඒ වෙලාවට යන්න දෙනවා මිසක් නැත්නම් යන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ පංචසික දිව්‍ය පුත්‍රයා තක්දේන්දට වඩා පල්ලෙහින් ඉන්නේ. නමුත් රජුරවන්ට සිද්ධ වෙනවා මේ පල්ලෙහි එක්කෙනාගෙන් උදව්වක් ඉල්ලන්න.
ඒ නිසා කතා කරලා කියනවා යමු භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. ඒකෝර මෙයාගේ මාර්ගයෙන් තමයි සක්දෙවිඳු යන්න හදන්නේ. මේ වෙලාවේ පංචශීලය යනකොට භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවැදිලා ඉන්නේ. දැන් මෙහි සක්දෙවිඳු ආයුෂ පිරිහෙමින් යනවා තව මොහොතයි. ආයුෂ ඉවර වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවැදිලා කතා කරන්නත් බෑ. දැන් සක්දෙවිඳුට හරි බය ආයුෂ ඉවරුනොත් මොනවා වෙයිද කියලා. පංචශීලයට කරගන්න දෙයක් නෑ සමාධියට සමවැදිලා භාග්‍යතුන් වහන්සේ. ඒ වෙලාවේ පංචශීල භාග්‍යතුන් වහන්සේ ළඟට ඉඳලා හරි ලස්සන ගීතයක් ගායනා කරනවා. ඒ ගීතය ගායනා කරනකොට බුදු පියාණන් වහන්සේ සමාධියෙන් අවදි වෙනවා. සමාධියෙන් අවදි වෙලා අහනවා පංචශීල. කවුද ගීතේ ලියන්නේ? කවුද ඔක හැදුවේ? ඒ වෙලාවේ මම කියනවා ස්වාමීන් වහන්සේ හැදුවේ මම්මයි. මොකටද ඔක හැදුවේ? ස්වාමීනි මං හරි කැමතියි මේ සූර්යවංශතාව විවාහ කරගන්න. ඒ වුණාට සූර්යවංශතාව මට කැමති නෑ. සූර්යවංශතාව කැමති මාතලී කියන දිව්‍ය පුත්‍රයාගේ පුතා සිකන්දි. සිකන්දිට තමයි සූර්යවංශතාව කැමති. මට කැමති නෑ. හැබැයි සූර්යවංශතාව ශ්‍රද්ධාවන්තයි. බුදු ගුණ ගීයක් ගායලා සූර්යවංශතාව මට කැමති කරගන්න පුළුවන්ද කියලා බලන්න තමයි මෙයා මේ ගීතය හදලා තියෙන්නේ. ස්වාමීනි මගේ හැදී මම මෙන්න මේ සිද්ධිය නිසා. දැන් මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේත් එක්ක මෙයා එයාගේ හපන්කම් කියනවා. මේ සක්දෙවිඳුට එළියට වෙලා බය එයා තව එළියේ. එයාගේ ආයුෂ පිරිනවා. ඒරෙන් කතා කරලා කියනවා ඉක්මන් කරන්න ඕක පස්සට දාලා මට කතා කරන්න අවස්ථාව ආරම්භ දෙන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා ධර්ම සාකච්ඡාවක් කරනකොට සක්දෙවිඳුට පිළිග ගැදෙනවා. ඒකෝර ධර්ම සාකච්ඡාව කරනකොට ධර්ම දේශනාවක් අහනකොට මොනතරම් පින් වැඩෙනවද කියන කාරණාව දැන් මෙයාගේ මුළු සංසාරගත පින ඉවර වෙලා චුත වෙන්න හදන්නේ. මෙයා දන්නවා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ධර්ම කාරණාවක් සාකච්ඡා කළොත් මට අනිවාර්යෙන් ආපහු අවශ්‍ය දික් කරන්න පුළුවන්. ධර්ම සාකච්ඡාව කරනකොට මෙයාට පින් වැඩෙනවා. ඒ වුණාට පරණාවශ ඉවර වෙන්නේ පරණාවශ ඉවර වෙනවා. ඉවර වෙලා සක්දෙවි චුත වෙනවා. චුත වෙච්ච සැනින් අතරක් නෑ ආපහු එතනම උපදිනවා. මෙයා මැරිලා ඉපදිච්ච බව දන්නේ බුදු පියාණන් වහන්සේ සක්දෙවිඳු විතරයි. එතකොට මේ අත්හැරීම සහ හට ගැනීම කියන එක මොන තරම් වේගයෙන් සිද්ධ වෙනවද කියන කාරණාව මෙතනදී තවත් පැහැදිලි වෙන තැන. අපි තව ඉතින් බොහෝ දේවල් අල්ලගෙන අර හිතියා මෙහෙ හිතියා ආහාරෙම ඇවිද්ද මෙහෙ ඇවිද්ද කියලා අපි කතා කරනවා සමහර වෙලාවට. එහෙම එකක් නෑ මේ අතරක් නෑ කියලා කියන්නේ මෙතන අතහැරලා ඊළඟ තැන උපදින මේ සිදුවීම් දෙක අතරට එකකයා ගහක්වත් දාන්න තරම් පිටක් නෑ අත්හැරීමක් අල්ලා ගැනීමක් දෙක සිද්ධ වෙනවා. ඒකයි සඳහන් කරන්නේ සක්දෙවිඳු මැරුණා කියලා හැම එතන ඉන්න කිසි කෙනෙක් දන්නේ නෑ අතරෙන් පංචසිකවත් දන්නේ නෑ මරුණා කියලා. බුදු පියාණන් වහන්සේ ඒක දන්නවා. සක්දෙවිඳු දන්නවා මම මැරිලා පහු උපන්නා කියලා. ඉතින් මේ සූර්ය වච්චසා කැමති කරගන්න පංචසික ගීතයක් හදලා ඒ ගීතය මෙතෙන්ට ප්‍රයෝජනවත් වෙනවා සක්දෙවිඳුට. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න සහවදි කරව ගන්න. තේච අඤ්ඤේච රාජානෝ ගන්ධබ්බාසහ රාජුදී මෝදමානා අභික්ඛාමෝ වික්ඛූලං සමිතින් වනං. තේච අඤ්ඤේච රාජානෝ ගන්ධබ්බාසහ රාජුදී. මෙතන මෝදමානා කියන වචනයෙන් සඳහන් කරන්නේ හැද අපි මේ මෝදමානා කියන වචනේ හැමතැනම සඳහන් කෙරුවා. සතුටු සිත් ඇති කියන අර්ථයයි තියෙන්නේ. සතුටු පහටි. එහෙම නැත්නම් සතුටු සිත් ඇති කියන අර්ථය තමයි මෝදමානා අභික්ඛාමෝ. වික්ඛූලං සමිතින් වනං බොහෝම සතුටින් මේ දීක්ෂ සංගමයේ බලන්න රැස්වීම බලන්න මේ මෙතෙන්ට එකතු වුණා. අතාගු නහසා නාගා සමහර තැනක නබසා නාගා කියලා සඳහන් කරනවා. එතන නහසා නාගා කියලා සඳහන් කරනවා. අතාගු නහසා නාගා වේසාලාසහ තච්චකා කම්බලස්ස තරා ආගු පායාගා සහඥාතිදී. කම්බලස්ස තරා ආගු කම්බලස්ස කියලා සඳහන් කරලා එතන කම්බල අස්ස කියන වචන දෙකක් සඳහන් කරන්නේ නම් දෙකක් තියෙනවා කම්බලස්ස. අතාගු නබසා නාගා මේ ගුරුලන්ට වඩා බලවත් නාගයෝ. සාමාන්‍ය නාගයා ගුරුලට බයයි. මෙතන සඳහන් කරන මේ නාගයෝ කම්බල සහ අස්සතර කියන නාග කුල. ඒගොල්ලෝ ගුරුලන්ට වඩා බලවත්. ගුරුලට බය නැහැ. ඒක සඳහන් කරන්නේ පායාගා සහ ඥාතිදී. මේගොල්ලෝ මෙතෙන්ට රැස් වෙලා ඉන්නවා ඥාති සංඝයා සමග. ඥාති සංඝ. එතකොට මේ සංඝ කියන වචනේ තේරුම සංඝ කියන වචනේ තේරුම සමූහ කියන එක. ඥාති සංඝ. මේ සමහර වෙලාවට සමහර කෙනෙක් සඳහන් කරලා තියෙනවා මේ භික්ෂු කියලා කියන්නේ මහාන වුණාට පස්සේ. මහාන වුණාට පස්සේ භික්ෂු. සෝවාන් වුණාට පස්සේ සංඝ. ඉතින් මිත්‍යා දෘෂ්ටියක් එහෙම සඳහන් කරනවා. බොහොම ප්‍රසිද්ධිය අපේ රටේ සඳහන් කරනවා විද්‍යුත් මාධ්‍යය පවා. භික්ෂු කියලා කියන්නේ මහාන වුණාට පස්සේ සංඝ වෙන්නේ
සෝවාන් වුණාට පස්සේ. ඉතින් අවදීන් ඉන්නවනම් අපි දන්නවා කොහොමද සඳහන් වෙන්නේ කියලා. නමුත් බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ එහෙම එකක් නැහැ. නිග සංඝ කියන්නේ මෝහ සමූහය. කුක්කුර සංඝ, බලු සංඝ සඳහන් කරලා තියෙන බලු සමූහය. කුක්කුර සංඝ කියලා කියන්නේ රැස් වෙච්ච තැන සමූහය කියන අර්ථය. දැන් මෙතන මේ මහණුනහම භික්ෂු, සෝවාන් වුණාම සංඝ කියන එකක් බුදු ශාසනයේ නැයව මිත්‍යා දෘෂ්ටිවල. ඉතින් මේ වාගේ දේශනාවල් වල සමහරවිට බොහෝ මිත්‍යා දෘෂ්ටි ඛණ්ඩණය වෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච කාරණාවක්. මිත්‍යා දෘෂ්ටි අනිවාර්යෙන් ඛණ්ඩණය කරන්න ඕනේ ශාසනය ඉදිරි පැවැත්ම උදෙසා. යාමුනා දතරත්තෝච ආගු නාගා යසස්සිනෝ ඒරාවනෝ මහා නාගෝ සෝපාග සමිතුන් වන. යමුනා නදී තීරේ සිටින මේ නාගයෝ එක්ක ඒරාවන නැත්නම් අයිරාවන කියන නාගයා, නාග ගෝත්‍රිකයෙක්, දේව පුත්‍රයෙක්, නාග ගෝත්‍රිකයෙක් මෙයක් මේ විශ්ව සමිතිය බලන්න එනවා. මේ නාග නැත්නම් ඒරාවන පිළිබඳව හරියට වරද්ද ගන්නවා සමහර වෙලාවට මේ අයිරාවන කියන වචනේ. සමහර තැනක සමහර අය කතා කරනවා මේ රාවණා දෙවියෝ කියලා කෙනෙක් ගැනයි කියන්නේ කියලා. අයිරාවන කියලා කියන්නේ. ඉතින් මේ රාවණ ආපහු මිත්‍යා දෘෂ්ටියක්. මෙතන අයිරාවණ කියලා කියන්නේ රාවණෙක් ගැන එහෙම සඳහන් කරලා නැහැ බුදුදහමේ කොහෙවත්. මෙතන අයිරාවණ කියලා කියන්නේ දේව පුත්‍රයෙක් ගැන. මේ දේව පුත්‍රයා විශේෂයි. අද සක්දෙවිඳ වෙලා ඉන්නේ මගමානවක. මගමානවකට හිටියා යාළුවෝ 33 දෙනෙක්. මේ යාළුවෝ 33 දෙනයි මගමානවකයි පිළිබඳව රජුවන්ට පිරිසක් ගිහිල්ලා ගතු කීවා. ඒ ගතු අහලා කේලම් අහලා රජුව මේගොල්ලෝ ගැන අකමැති වුණා. මේගොල්ලෝ ගැන අකමැති වෙලා නියම කරනවා මේ 33 දෙනාම ඇතාලව පාගවල මරන්න කියලා. මගමානවක අදිෂ්ඨානයක් කරනවා අපි වැරද්දක් කරලා නැත්තම් මේ ඇතා අපි පාගන්නේ නැහැ. දැන් පාගන්න ගෙනහිල්ලා දානවා. ඇතා කවුරුවත් පාගන්නේ නැහැ. රජුවන්ට පුදුමයි. රජු අහනවා එයි පෑගුවේ නැත්තේ මොනවා හරි විශේෂ බලයක්වත් තියනවද කියලා අහුවා. මගමානවක කියනවා නෑ කිසි බලයක් නෑ. කිසිම බලයක් නෑ. නමුත් අපි අදිෂ්ඨානයක් කළා අපි වැරදි කරලා නැත්තම් මේ ත්‍රිසං සතා අපි පාගන්නේ නැහැ කියලා. රජුවන්ට ලැජ්ජ හිතුණා. මේ මිනිස්සුන් ගාව තියෙන ගුණ මේ ත්‍රිසන අඳුරගත්තා. මට ඒක තේරුම් ගන්න බැරි වුණා. අනුන්ගේ කේලම් අහලා මම මේ ගුණවතුන් විනාශ කරලා පව් කරගන්න ලෑස්ති වුණා. ඊට පස්සේ මේ හස්ති රාජයා මගමානවකට දෙනවා. ඔබ කරන පුණ්‍ය කටයුතු ඊට පස්සේ මේ හස්තියාගේ පිටේ ගිහිල්ලා කරන්න. එයත් අඳගහගෙන ගිහිල්ලා මේ පින් කරන්න. මග මැරිලා ගිහිල්ලා දෙව්ලොව උපදිනවා. එයාගේ යාළුවෝ 33 දෙනෙක් එයා පස්සෙම යනවා. ඉතින් මෙතන විශාල ධර්ම කාරණාවක් අනාවරණය වෙනවා කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳව. කල්යාණ මිත්‍රයෙක් පෙරදරි කරගෙන හිටපු නිසා මේ යාළුවෝ 33 දෙනා අද දෙව්ලොව රජවරු බවට පත් වෙලා. මේ කල්යාණ මිත්‍රයෙක් හිටපු නිසා මිස පාපතරේ ආශ්‍රය කරපු නිසා නෙවෙයි. මේ ඇතත් මෙරෙලා යනවා. එයා තිරිසන්. නමුත් මෙයත් එක්ක ගියේම පුණ්‍ය කටයුතු වලට. මේ හස්තිය තමයි අයිරාවණ නම් ඉපදිලා ඉන්නේ. මෙයා තමයි දේව පුත්‍රයෙක්. දිව්‍ය ලෝකේ තිරිසන්නු නැහැ. ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. දිව්‍ය ලෝකේ කවදාවත් තිරිසන්නු නැහැ. නමුත් සත්‍යවිඳිට ගමනක් යන්න වෙච්චහම අවශ්‍යතාවයක් ඇති වුණාම මේ දේව පුත්‍රයා හස්තියෙක් බවට පත් වෙනවා. එයා හස්තියෙකුගේ වෙස් අරගන්නවා සත්‍යවිඳිට ගමන් බිමන් යන්න. හැබැයි මේ පුංචි හස්තියෙක් එහෙම නෙවෙයි වෙස් ගත්තාම. ඔලු 33ක් තියෙනවා. කුම්භ 33කින් යුක්තයි මේ හස්ති රාජයා. සඳහන් කරනවා එක කුම්භයක දල 7ක් තියෙනවා. එක කුම්භයක දල 7ක් තියෙනවා. ඉතින් මේ කුම්භය කොහොමද කියලා හිතා ගන්න ඕනේ මේ එක දලක් යොදුන් 50ක් විශාලයි. එක දලක්. එතකොට දෙව්ලොව විශාලත්වය ගැන හිතන්න ඕනේ යොදුනක් කියලා කියන්නේ නැතම් කීයද? ගව් 4ක් යොදුන් 1යි. එතකොට යොදුනක් කියලා කියන්නේ හැතැම්ම 16යි. එක දලක් යොදුන් 50ක් විශාලයි කියලා කියන්නේ එක දලක් 60ක්ම 800ක් විශාලයි කියන එක. මේ වාගේ දල 7ක් තියෙනවා. මේ වාගේ දල 7ක් තියෙනවා එක ඔළුවක. එතකොට මෙයාට ඔළු කීයක් තියෙනවද? ඔළු 33ක් තියෙනවා. එක ඔළුවක දල 7යි ඔළු 33ක් මෙයාට තියෙනවා. මේ එක දලක පොකුණු 7ක් තියෙනවා. එක දලක පොකුණු 7ක් තියෙනවා. මේ හැම පොකුණකම නෙළුම් මල් පොකුරු 7ක් තියෙනවා.
මේ හැම මල් පොකුරකම නෙළුම් මල් 7ක් තියෙනවා. හැම නෙළුම් මලකටම මල් පෙති 7ක් තියෙනවා. එක මල් පෙත්තක දිව්‍යාංගනාව 7 දෙනෙක් නටනවා. එතකොට එක නෙළුම් මලක දිව්‍යාංගනාව 49 එක මලක නටනවා. 49 ඒවා 7ක් මල් පොකුරක නටනවා. දල මත ඒ වගේ පොකුරු 7ක් තියෙනවා. මේ දල සහිත එක කුඹයක් උඩ එක දෙවි කෙනෙකුගේ ආසනය පිහිටලා තියෙනවා. මැද ආසනයේ සක් දෙවිඳ ඉන්නවා. ඉතුරු ආසන දෙපැත්තේ ආසන 32 අනිත් දිව්‍ය රාජවරු මෙයත් එක්ක දෙව්ලොව ගියපු අය. මේ සියලු දෙනා ඒ දලවල වාසය කරනවා. එහෙමනම් මේ නෙළුම් අපි සඳහන් කරන නෙළුම් එහෙම නෙවෙයි. මේ එක පෙත්තක දිව්‍යාංගනාව 7 දෙනෙක් නටනවා. ඉතින් 7 දෙනෙකුට සංගණයක් ඉදිරිපත් කරන්න ශක්තිමත් නෙළුම් පෙත්තක් මේක. මේ තරම් විශාලයි මේ මල් පොකුර සහ මල් පොකුණු සියල්ලම. එක පොකුරක දිව්‍යාංගනාවන් 343ක් එක පොකුරක සංගණයක යෙදලා ඉන්නවා. එතකොට මේ එක දල නැත්නම් එක කුඹයක තියෙන දල 8ක ඉන්න දිව්‍යාංගනාවන් ප්‍රමාණය 2401ක්. එක ඔළුවක තියෙන මේ දල ටිකේ ඉන්න දිව්‍යාංගනාවන් ප්‍රමාණය 2401ක් රංගනයක් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන්නේ එහෙනම් එක රජෙක් වෙනුවෙන්. දැන් එක හිතක ඉන්නේ එක රජෙක්නේ. ඒක රජෙක් වෙනුවෙන් තමයි මේ රංගනය ඉදිරිපත් කරන්නේ. එතකොට මේ අයිරාවන හස්තියා කොච්චර විශාලද? එහෙමනම් මේ තාවතින්ස කියන දිව්‍ය ලෝකයේ කොයිතරම් විශාලද? සතපොම් 800ක් විශාල දල 7ක් තියෙනවා මෙයාට. එතකොට එවන් දල කීයක් තියෙනවද මෙයාගේ මුළු ශරීරය පුරා? එහෙමනම් මෙයාගේ ශරීරය කොහොමද? සලහන් කරනවා මැද තියෙන හිස උඩ යොදුන් ගණනක් විශාල සප්ත රතනමය ආසනයක් තියෙනවා. සප්ත රතනයෙන් හැදිච්ච ආසනයක් තියෙනවා. ඒක තමයි සක්විඳි ආසනය. යොදුනක් උස කොඩි තියෙනවා මේ ඔළුව උඩ. මේ කොඩිග අග දැල් විශේෂයක් තියෙනවා. සඳහන් කරනවා හුළඟට මේ දැල් වලින් සංගීතමය හඬක්, කිංකුණි රාව නංවන හඬක් මේ දැල් හෙල වෙනකොට ඇති වෙනවා කියලා. මේ සක්විඳි ඉන්න ආසනය තමයි මේ කාරණා ටික කියන්නේ. සුධර්මානම් දේව සභාව සඳහන් කරනවා යොදුන් මේක නැගලා සමහරලාට රජුරෝ දේව සභාවට යන්නේ. ඒකද මේ හස්තියා දේව සභාවට ඇතුල් වෙනවා. ඉතින් මෙයා ඇතුල් වෙන සභාව කොහොම තියෙන්නේ? සුධර්මා දේව සභාව. යොදුන් 900ක් විශාලයි කියලා සඳහන් කරනවා සුධර්මා දේව සභාව. 16 900න් ගුණ කරලා බලන්න. කොයිතරම් සතපුන් ගණනකින් විශාලද කියලා. මේ දේව සභාවට ගිහිල්ලා තමයි අර මනුස්ස ලෝකෙට ඇවිල්ලා බලාගෙන සාකච්ඡා කරගෙන හොයාගෙන ගියපු තොරතුරු ඔක්කොම සාකච්ඡා කරන්නේ. පින් කරන අය ගැන සතුටු වෙනවා, පව් කරන අය ගැන පසුතැවීමටපත් වෙලා දුකටපත් වෙනවා. ඉතින් මේ දේව සභාවේ ධර්ම සාකච්ඡා සහ ධර්ම දේශනත් කරත්වෙනවා. සුධර්මා කාලේ නමින් තියෙන සභාවද මේ. මගමානවකට බිරින්දෑවරු 4 දෙනෙක් ඉන්නවා. එක බිරින්දෑවක් සුධර්මා. මග බොහෝම පින්කම් කළේ. ඉතින් මග එක අවස්ථාවක අම්බලමක් හදනවා. විශේෂ පහසුකම් සියල්ලකින්ම සමන්විත වෙච්ච අම්බලමක් තමයි හදන්නේ. ස්වාමියා අම්බලම හදන වෙලාවේ බිරිඳ තවත් මෙතනට උදව් උපකාර කරමින් කටයුතු කරනවා. ඒ නිසා මේ සුධර්මා කියන බිරිඳ වෙනුවෙන් තමයි මේ සුධර්මා කියන දිව්‍ය සභාව පහළ වෙන්නේ. ඊළඟට මෙයාගේ අනිත් විෂය තමයි නන්දා. නන්දා මෙයා හදන අම්බලම ළඟ පැන් පොකුණු හදනවා. මේ අම්බලමේ නතර වෙන අයට පහසුකම් සලසා ගන්න ඕනේ නිසා නාගන්න ශරීරය සපවත් කරගන්න පැන් පොකුණු. නන්දා වෙනුවෙන් පහළ වෙලා තියෙන විශාල පොකුණක්. දෙව්ලොව විශාල ඊටම අලංකාර සිසිල් ජලයෙන් පිරිච්ච මල් පිපුණ පොකුණක් නන්දා වෙනුවෙන් පහළ වෙනවා. චිත්‍රා වෙනුවෙන් යොදුන් 500ක චිත්‍ර ලතා වනය. මේ චිත්‍රා මේ අම්බලම වටේට ගස් කොළන් හිටෙව්වා. හේවන වැටෙන්නේ. පරිසරය ලස්සන වෙන්න. මල් ගස්, පළතුරු ගස්, හේවන තියෙන ගස්. ඒ නිසා මෙයාගෙන් යොදුන් 500ක චිත්‍රලතා වනය නිර්මාණය වෙලා තියෙනවා. 4 වෙනි කෙනා තමයි සුජාතා. සුජාතා හැබැයි මේක පින්කමක්වත් කරන්නේ නැහැ. සුජාතා තමයි බාලම බිරිඳ, 4 වෙනි බිරිඳ කිසිම පින්කමකට සම්බන්ධ වෙන්නේ නැහැ. අනිත් සහෝදර බිරිඳවරු 3 දෙනාම
මගමානුවකත් මෙයා නිතරම දැනුවත් කරනවා පින්කම් කරගන්න ජීවිතේ නිකන් ජීවිතේ ඛණ්ඩණය වෙන්න කැඩිලා ගෙවිලා විනාශ වෙලා යන්න ඉඩ දෙන්න එපා. ජීවිතේ පිනෙන් පෝෂණය කරගන්න. එනකට මෙයා මොනවද කරන්නේ? සුජාතගේ වැඩේම රූපලාවන්‍ය. කියන්නේ තමන්ගේ රූපය ලක්ෂණ කරගන්නවා. මූණ හදා ගන්නවා, අතපය හදා ගන්නවා, රෝමගස් ඉවත් කරගන්නවා, විවිධ දේවල් කරලා එයා තමන්ගේ ශරීරය ලක්ෂණ කරන වැඩවල තමයි යෙදෙලා හිටියේ. සුධර්මයට ඊට එහා ජීවිතයක් තිබුණේ නැහැ කියන මේ කාරණාව එහෙම සඳහන් කරනවා. මග මැවිලා ගිහිල්ලා සත්දෙවියන්ගේ හැටියට උපදිනවා. එයාගේ යාළුවෝ ටිකක් දෙව්ලොව උපදිනවා. එයාගේ බිරින්දෑවරු 3 දෙනා තමන් ආශ්‍රය කරගෙනම දෙව්ලොව වෙනවා. ටික දවසකින් මෙතුමා බලනවා සුජාතකෝ කියලා. සුජාත ඉන්නත් දකින්නවා. සුජාත ඉපදිලා ඉන්නවා චෙකින්නක් කියලා. කොටෙකුගේ ගැහණු සතෙක්. චෙකින්නක් කියලා ඉපදිලා අලග්ගාව ඉඳගෙන මාළු කොට අනුභව කරනවා. එයාගේ වැඩේනේ මාළු කොට ඉන්නවා දකින්නවා. ඒ වෙලාවේ කල්පනා කරනවා මේ අඥාන ස්ත්‍රියට කියපු දේවල් එකක්වත් ඇහුවේ නැහැ ඒ දවස්වල. ඇයි හිතාගෙන ඉති ජීවිතේ ඒක කියලා. දැන් අද ඇයට ලැබිලා තියෙන කය කවුරුවත් ඒකට ප්‍රේ කරන්නේ නැහැ. මේ කෙකින්නට ප්‍රේ කරන කෙනෙක් කවුරුවත් නැහැ. ඒකට කොහොමද ඒ කය හම්බ වුනේ? මේක අපි හැමෝටම හරි වටින තැන. අපේ ජීවිතවල රැඳවල් නැතුව අපි ජීවිතේ ගත කරන්නේ වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ ධනෙ හම්බ කරගන්න. ඒ ධනෙ හම්බ කිරීම නෙවෙයි මෙතන වැරද්ද හැටියට සඳහන් කරන්නේ. ධනෙ හම්බ කරලා අපි කෙරුවේ මේ කය පෝෂණය කළා. මේ කය කණ්ඩ දුන්නා, බොණ්ඩ දුන්නා, හේදුවා, නෑවුවා, පිරිසිදු කෙරෙව්වා, ඇඳෙව්වා, සුවඳ ගැල්ලුවා, පිරු ගෑවා, මේ බොහෝ දේවල් කරලා මේ කය අලංකාර කර ජීවත් වුණා. බොහෝ දෙනාට මට ධනෙ ලැබුණේ කොහොමද? ඇයි මට ධනෙ ලැබෙන්නේ? ඇයි මට කෑම ලැබෙන්නේ? සමහර අය ඉදිල් භාජනයට අත දාලා කනවා. සමහර අය ඉල්ලගෙන කනවා. සමහර අය අත්යෙන් හිඟානකා කනවා කියලා. එහෙම කෑම කාලා ජීවත් වෙන දවසකට 3 වේලෙන් වේල් 2යි. නැත්නම් 1 වේලයි. එහෙම ජීවත් වෙන අය ඉන්නවා. මේ ඔක්කොම ඉන්නේ මනුස්ස ලෝකේ. එහෙම පිරිසක් අතර ඇයි මට හිතන හැටියට විපහදම් කරන්න ධනෙ ලැබුණේ? එහෙනම් ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි සංසාරේ හම්බ කරපු ධනය දම්පින් සඳහා ඕන තරම් මේ අත නිදහස් කරලා දුන්න නිසා අල්ලගෙන දීලා නැහැ. අත නිදහස් කරලාම දීලා තියෙනවා දම්පින් සඳහා. ඒ නිසා අද මේ ජීවිතේ ලැබිලා තියෙනවා. අපිට ඉගෙන ගන්න පුළුවන් වුණේ හැමෝටම ඉගෙන ගන්න බැරි වුණානේ. අපිට ඉගෙන ගන්න පුළුවන් වුණා. අපි උසස් රැකියාව වලට ආවා. සමහර අය ඉගෙන ගත්තා. උපාධියකුත් ගත්තා. ඒක නම් ජීවිතේ ඉවර වෙන තැනට ඇවිල්ලා අවුරුදු 40ක් 45ක් වෙන්න ඇවිල්ලා තාම රස්සාවක් හම්බුන්නේ නැහැ. එහෙමයි ඉන්නවා අපේ රටේ වුණ තරම්. ඉගෙන ගත්තා උපාධියක් ගත්ත රස්සාව නැහැ. නමුත් සමහර කෙනෙක් මහා ලොකුට ඉගෙනගෙන තියෙන උපාධිය කියන නමුත් එයා බොහොම ධනවත්. සමහර කෙනෙක් උපාධිය අරගෙන බොහොම ටික වෙලාවයි ටික කාලයයි එයාට හොඳ රැකියාවකුත් ලැබෙනවා. එහෙනම් මේ ලෝකය පාලනය වෙන ක්‍රමයක් තියෙනවා අපි දන්නේ නැති වුණාට. අපි එදා ක්‍රියාත්මක වෙච්ච හැටියට තමයි ස්වභාව ධර්මයේ අපිට කලකලා තියෙන්නේ. ඒ නිසා මෙදා ලැබිච්ච දේවල් වලින් මේ කයම අලංකාර කර ජීවත් වෙනවට වඩා ඊට අවශ්‍ය දේවල්ම සැප විහරණයෙම ලෞකික සැපෙම හද ඉන්නවට වඩා ආපහු ධනෙ උපයන වැඩ පිළිවෙලකුත් යොදන්න ඕනේ. එහෙනම් ඒකට දම්පින්කම් හොන තරම් කරන්න ඕනේ. ඊළඟට සිල් තියෙන්නත් ඕනේ. දැන් ඔය කොච්චර සැරසුවත් මේ සරසන කය අපි අරන් යනවද? අරන් යන්නේ නැහැ. ලක්ෂණ කෙඩියේ, හැඩ කෙරුවේ, සැරසුවේ, ඔපකෙරුවේ මෙහෙ දාලා යන කය. අරගෙන යන්නේ මොකද්ද එතකොට අපි මේකෙන් කරගත්ත හොඳ සහ නරක සිතිවිලි පරම්පරාව අරගෙන යන එක. දැන් කල්පනා කරලා බලන්න ඕනේ මේක උපවත් කරලා තිබුණට අරගෙන යන එකත් මේ වගේම ලක්ෂණද කියලා. අන්න දැන් තේරෙනවා එළවට ගෙනියන කෙනා ලක්ෂණ නැත්තම් ඊළඟට මට හම් වෙන උපතත් ලක්ෂණ නැහැ. මෙහෙන් ඊටාම ලක්ෂණ දෙයක් එහාට ගෙනියන්න පුළුවන් වුණොත් එහෙදි මට ලක්ෂණ කයක් හම්බ වෙනවා. හැබැයි මෙහෙන් ගෙනියන හිත ලක්ෂණ වුණ නැත්තම් එහෙදි මට හම්බ වෙන්නේ හැමෝම පිළිකුල් කරන කයක්. ගැඩවිලි කියන්නේ කවුද? ගැරලි කියන්නේ කවුද? පණුවෙක් කියන්නේ කවුද? වෙනත් අප්‍රසන්න සතෙක් කවුද?
මෙයාට අපිට තිබිච්ච හැමදේම කාලයක් තිබුණා. එයා පිළිකුල් කරලා චී කියලා ඉවත දානවට වඩා එයා දිහා බලාගෙන මේ ධර්ම කාරණාව හිතන්න පුළුවන් නම් ඔබටත් මට වගේ ලස්සන මනුස්ස ජීවිතයක් තිබුණා. ඔබත් මම පුංචි කාලේ වගේම පෙරපාසල් ගියා. ඔබත් මම පුංචි කාලේ වගේම ශිෂ්‍යත්වයට මහන්සි වුණා. සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධියකුත් අරගෙන ප්‍රස්තාවකුත් අරගෙන ගෙවල් දොරවල් හදාගෙන ආවාහ විවාහ වෙලා යාන වාහන අරගෙන බොහෝම සැපද සමාජයේ උජාරුවට ජීවත් වුණා. ඒ ඔක්කොම දේවල් ඔබ සම්පාදනය කරගත්ත පෙර ඔබ කරලා තිබිච්ච දේවල් ඔබට පිහිට වෙච්ච හින්දා. හැබැයි ඒ ජීවිතෙන් ඔබට පෙර දේවල් භුක්ති විඳින්න අවශ්‍ය දේවල් ලබාගෙන ජීවත් වුණා මිසක් එකක් අමතක වුණා. බොහෝ දෙනාට සමාජය අමතක වෙනවා වගේම අර ඔක්කොම කරන්න ලබන්න මතක තිබුණා සිල් රකින්න අමතක වුණා. ඒක අමතක වෙච්ච හින්දා අර මෙලොවින් එලවට ගෙනියන කෙනා ඒ තරම් ලස්සන නෑ. එයා ලස්සන නැති හින්දා එළවදී මට හම්බ වෙන කයත් ඒ තරම් ලස්සන නෑ. එහෙනම් ඒ පණුවටත් අපිට වගේම ජීවිතයක් තිබුණා. දැන් හොඳටම මතකයි අර කිකින්නට තිබුණේ රැගිනකට තියෙන සැප. නමුත් අද කොහෙද එයා ඉන්නේ? එයාගේ හිත ලස්සන තිබුණේ නෑ. එයා කිකින්නක් හැටියට නවත් කල්යාණ මිත්‍ර ස්වාමියාත් එක්ක පින්කම් කරගත්ත අය අද දෙව්ලොව. ඒ නිසා සත්දේව අනුකම්පා කරලා මෙතෙන්ට එනවා. මෙතෙන්ට ඇවිල්ලා අහනවා කොහොමද දැන්? මොනවද කරන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ මෙයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කවුද? ඒවයි කියනවා මම තමයි සක්‍රදේවේන්ද්‍ර. මම ඔබේ ස්වාමියා. මම ඔබට එදා කීවා කරගන්න ඕන දේ මං කීව ජීවිතේ. නමුත් ඔබ ඒක සැලකුවේ නෑ. මම ඉන්නේ දෙව්ලොව. ඔබට ඕනද ඔබේ අනිත් යෙහෙළියේ ටික ඉන්න තැන බලන්න. අනිත් සහකාරිය ටික බලන්න. බලන්න නම් ආසයි. මං කොහොමද එහෙ යන්නේ? මම ඒක කියන්න. කියලා සත්දේවිගේ යතේ වහන්න කියනවා. බාල තමන්ගේ ආඥාවෙන් එක්ක යනවා. මේ තිරිසනෙක් දෙව්ලොව ගෙනියනවා. ඉතින් රජුවන්ට කොහෙද ගෙනියන්න බෑ. එක්ක ගිහිල්ලා අර නන්දගේ පොකුණ ගාව තියෙනවා. කියලා ඇතුළට ගිහිල්ලා කියනවා සුජාත ඇවිල්ලා ඉන්නවා. ගිහිල්ලා බලලා එන්න. මේගොල්ලෝ ඇවිල්ලා බලලා ස්වාමීනි කෝ සුජාතා? ඒ තේන්නේ නැද්ද සුජාතා ඉන්නවා. තිරිසන්නු මෙහෙ නෑ. නමුත් අර පොකුණ ගාව තිරිසනෙක් ඉන්නවා. ඒ තමයි සුජාතා. දැන් මේගොල්ලෝ ගිහිල්ලා සුජාතාව සැනසුවාද? මේගොල්ලෝ ගිහිල්ලා සුජාතා සැනසුවේ නැහැ. මේගොල්ලෝ ගිහිල්ලා කියනවා අයියෝ මෙයාගේ හැටි. දැන් කොහොමද ඇඟ? දැන් කොහොමද ඉන්න දිහා? සැපයිද විඳින ජීවිතේ? දැන් අර ඒ දවස්වල පිරිසිදු කර හිටපු මුහුණකෝ දැන් ලස්සනයි තියෙන හොට. දැන් කෝ අර එදා තිබිච්ච ලස්සන පාද දැන් නිකන් කෝටි කෑලි වගේ පාද දෙකක් තියෙනවා. මේ පොතු දික් වෙලා ඒ වගේ පොතු ගැලවෙනවා. දැන් ලස්සනද දැන්? අයියෝ මෙයා කරගත්ත දේ ජීවිතේ ඛණ්ඩණය කරගත්ත හැටි මේ අඥාන තැනැත්තිය කියලා මේගොල්ලෝ මෙයාගේ හිත තවත් පාරලා ආපහු යන්න ගියා. සත්‍යයෙන් දෙයල්ලා අහනවා මොකද අරගොල්ලෝ කිව්වේ? අනේ ස්වාමීනි මට සතුට වෙන විදිහක් නම් මං සැපවත් වෙන විදිහක් නම් මට කිව්වේ නෑ. මං දුකටපත් කරලා යන්න ගියා. දැන්වත් කැමතිද මෙහෙ එන්න? ස්වාමීනි කැමතියි. මං කොහොමද මෙහෙ එන්නේ? එහෙනම් එන හැටි මං කියන්නම් කියලා ආපහු අර ඇලගාවටම එක්කනවා. එක්ක ගිහිල්ලා කියනවා සිල් අවශ්‍යයි. සිල් රකින්න. මෙතනට වෙලා සිල් රකින්න ඔබේ ජීවිතේ සිල් රකින්න පහසු ජීවිතය නෙමෙයි. මේක කින්න කරන්නේ කාණඝාතයමයි. එක්ක කණුහාරහාර කනවා, නැත්නම් ඉහිගිඩිය අල්ලගෙන කනවා, නැත්නම් ඇලක් ගාගෙන ඉගෙන මාළු අල්ලගෙන කනවා. මේක තමයි එයාගේ ජීවිතය. සත්දිනේ කියනවා මෙරිලා වැටුණත් මෙරිච්ච මාළුවෙක්, මෙරිච්ච පණුවෙක්, මෙරිච්ච සතෙක් කනවා හැර පණ ඇති සතෙක් නම් කන්න එපා. මෙරිලයි කන්න එපා. දැන් මෙයා ඉන්නවා දවසේ දෙකේ කෑම නැහැ. මෙරිච්ච මාළු හැමදාම නැහැ. මෙයා පරීක්ෂා කරන්න සත්දිනේ එනවා. එයිලා සත්දිනේ මාළුවෙක් කියලා ඇල උඩහංගලා මෙරිච්ච මාළුවෙක් වගේ පාවෙලා එනවා. එනකොට අල්ලලා ගන්නවා හොටේ. ගිලින්න හදනකොට වලි ගහලවනවා. හැබැයි ඒකටම දානවා බිම. එතකොට මාළුවා පාවෙලා යනවා. ආපහු එහාට ගිහිල්ලා නැගිටලා ආයෙත් එනවා. පාවෙලා එනවා. ආයෙත් අල්ල ගන්නකොටම වලි ගහලවනවා. ආයෙත් අතාරිනවා. කීපවතාවක් මෙහෙම කරනවා. කරලා එනවා. ඇවිල්ලා කියනවා හරි අගෙයි. හරි අගෙයි ඔබේ සීලය. ස්වාමීන් වහන්සේ කොහොමද දන්නේ මගේ සීලය අගෙයි බව? මං තමයි අර මෙරිලා කුමාළුවා. ඒ හින්දා ඔහොමම සිල් රකින්න. වේලිලා ගියත් සිල් කඩන්න එපා.
අපිට මේ කතාවෙන් තේරෙන්නේ මේ සීලය කොයිතරම් වටිනවද කියන්නේ. වේලිලා ගියා ප්‍රාණඝාතය කරගන්න එපා. මේ කෙකින්න කැමනක වේලිලා මැරෙනවා. කෙකින්න කැමනක වේලිලා මැරිලා ගිහිල්ලා බරණස් නුවර පහත් කුලයක ගෙදරක උපදිනවා. ඉතින් දැන් තරුණ වයසට ඇවිල්ලා මේක බුද්ධාන්තරයක් නෙවෙයි. සත්‍යවිදි බලනවා සුජාතා නැත්නම් කෙකින්න මැරිලා ගිහින් කොහෙද උපන්නේ කියලා. දකින්න අර ගෙදර ඉපදිලා ඉන්නවා. ඊට පස්සේ කල්පනා කරන අයට පිහිට වෙන්න ඕනේ. මේ කල්යාණ මිත්‍රයන් හැටි. දැන් ඇය පිරිසන් ආත්මෙ නිදහස් කෙරුවා. දැන් ඇය මෙතන පිහිට වෙලා ඇය කොහොම හරි දෙව්ලොව ගේන්න ඕනේ. ඒ නිසා ඇයට පිහිට වෙන්න ඕනේ කියලා ඒ රතයට සප්ත රතනයන්ම මේ රතයට අතුරනවා. අතුල්ලා මේ රතයත් අරගෙන එනවා මනුස්ස ලෝකෙට. ඇවිල්ලා මනුස්ස ලෝකෙ වීදියක් ගානේ ඇවිදවිද මෙයා මනුස්ස රූපයක් අරගෙන කියනවා මේ ධනය ඕනම කෙනෙකුට දෙනවා. කැමති කෙනෙක් ඇවිල්ලා මේ ධනය ගන්න කීකිය තමයි යන්නේ. ඉතින් මිනිස්සු සමහර අය මුං අරන් එනවා. මුං අරගෙන ධනය දෙන්නේ. කවුටි අරගෙන ධනය දෙන්නේ. මේ දේවල් අරගෙන ওই රතන අපට දෙන්න. ඒ වෙලාවේ මෙයා කියනවා නෑ. මේ රතන එකක්වත් සල්ලි වලට නම් දෙන රතන නෙමෙයි. මේව සල්ලි වලට දෙන්නේ නෑ. කාටද ස්වාමීනි නැත්නම් කාටද ඒවා දෙන්නේ? මෙයා කියනවා මේවා දෙනවා නම් දෙන්නේ සිල් රකින්න කෙනෙකුට මිසක් සල්ලි වලට මේවා දෙන්නේ නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ නමක් නැති කාලේ හැටි බුදු පියාණන් වහන්සේ දහම් දෙසන්න මැලි වෙනකොට දෙවිවරු මොනවද කියන්නේ? ලෝකේ නැසුණා. අපි අනාථයි, අපි ඉවරයි, ලෝකේ විනාශයි. එහෙම කියලා කැළඹෙනවා දිව්‍ය ලෝකේ. ඒ බුද්ධත්වයේ ලැබලා මාස 2යි. තාම ධර්මයේ දේශනා කළේ නැහැ. සෑම බුදු කෙනෙකුටම ඇති වෙනවා ධර්මයේ දේශනා කියන්නේ මැලිකම. අපේ බුදු පියාණන් වහන්සේට විතරක් නෙවෙයි ඒක ලෝක ධර්මතාවයක හැටි. සෑම බුදු කෙනෙකුටම මේ මැලිකම ඇති වෙනවා. ඒ නිසා ධර්මයේ දේශනා කරන්නේ නැත්නම් මේ රාගයෙන් රත් වෙච්ච, ද්වේෂයෙන් මත් වෙච්ච, මෝහයෙන් මුලා වෙච්ච ජනයාට මේ ගැඹුරු ධර්මය අවබෝධ වෙනවද කියන ප්‍රශ්නයක් උන්වහන්සේට තියෙනවා. මේ දේශනා කරන්න යෑම මා වෙහෙසටපත් කිරීමක් පමණක් නෙවෙයිද කියලා හිතනකොට තමයි 10000ක් සක්වලවල් කැළඹෙන්න පටන් ගන්නවා. මේ 10000ක් සක්වලවල දෙවිවරු වෙනුවෙන් සහම්පති බ්‍රහ්ම රාජයා බුදු පියාණන් වහන්සේ ළඟට එනවා. ඉතින් බ්‍රහ්ම රාජයා ආරාධනා කරන්න සමහර විට අවශ්‍ය නැතුව ඇති. භාග්‍යවතුන් වහන්සේට තියෙන ඊට වඩා ඉහළ 이르දි. උන්වහන්සේ දන්නවා මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අය ඉන්න බව. එනිසා මගේ මතයක් මට හිතෙනවා කාගෙන් හරි ආරාධනාවක් ලැබෙන තුරුද භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වෙන්නේ කියලා. මේ අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කරන්න ආරාධනාවක් කවුරු හරි කරයි. ඒකත් නිශ්ශබ්ද වුණාද කියලා හිතෙනවා. සහම්පති බ්‍රහ්ම රාජය ඇවිල්ලා දකුණු ධන මඩල බුදු පියාණන් වහන්සේ ළඟ බිම තියලා එතකොට වම් ධන මඩල ඉහළට එනවා. දකුණු ධන මඩල බිම තියාම වම් අතේ වැලමිට දකුණු පාදයේ ධන මඩල උඩ තියෙනවා. ඊළත් අද බලන්නකො මේ වැඩි. එතකොට දෝත එකතු කරාම දෝත නළලි කියන්න බෑ. දෝත එකතු කරාම නහය දිහන් කට දිහන් තමයි දෝත හිටින්නේ. භාග්‍යවතුන් වහන්සේ ගාව හිසපාත් නොකරන කිසි කෙනෙක් නෑ. ඒ නිසා මෙයා දෝත නළලි කියන්නේ ඔළුව පාත් කරන්න ඕනේ. ඔළුව පාත් කරලා දෝත නළලි කියලා බුදු පියාණන් වහන්සේට ආරාධනාවක් කරනවා. උත්තේහි විජිත වීර සංඝාමං අනන්ත සත්ත්ව විවර ලෝකේ දෙසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සති. උත්තේහි විවර විජිත සංඝාමං පස් මරුන් දිනුවා වූ මහා වීරයන් වහන්සේ ලෝකයට ණය නැති අති උත්තමයන්න් වහන්සේ අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දේශනා කිරීම සඳහා මහා වීරයන් වහන්සේ නැගී සිටිනු මැනවි කියලා ආරාධනාව කරන උත්තේහි වීර කියලා කියන්නේ ඒකයි. ඒ ආරාධනාව කළාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ උත්තරයක් දෙනවා. බ්‍රහ්ම රාජයේ අමාදුර ඇරියා සදහැතු සදහමුදත්වා අමාදුර විවෘත කරලායි තියෙන්නේ. මේ අමා දහම් ගඟ කෝටි ලක්ෂයක් පස්වල පුරා ගැලීම ආරම්භ වෙනවා බ්‍රහ්ම රාජයේ. කොහෙන්ද ආරම්භ වෙන්නේ? අපි දන්න ගංගා ගලන්නේ එක තැන් වලින්. අමා ගඟ පටන් ගන්නෙ කොහෙන්ද? බරණසී පටනාරාමයෙන්. එතන ගලන්න පටන් ගත්ත අමා ගඟ තවමත් 10000ක් සත්වලවල් කෝටි ලක්ෂයක් සත්වලවල් සිසාරාගෙන
මේ දහම් ගඟ ගලාගෙන හැලෙනවා. පවස තියෙන හැමෝම මේ ගඟෙන් පැන් අරන් පානය කරනවා. හැබැයි මේ පැන් පානය කරපු හැම කෙනෙක්ම සැලසුණා මිස දුක්ුනේ නෑ. පිපාසයෙන් පානය කරන්නේ මේ ගඟෙන් පානය කරපු අය සදාකාලික සුවයෙන්ම සැලසෙනවා. ඒ නිසා මේ දහම් ගඟ තාමත් ගලනවා. කැමැති අය එයින් පැන් බොණ්ඩයි තියෙන්නේ. අමාදර විවර කරලායි තියෙන්නේ. ඒ නිසා එහෙමනම් දොරෙන් ඇතුළට ගියොත් තමයි මේ අමාදර විවර කරපු මන්දිරයේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න වෙන්නේ. ඒ හින්දා ධර්මයේ පිළිබඳව දේශනා කරන තැන භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා ඒහි පස්සිකෝ කියලා. ඇවිල්ලා බලන්න. කොහෙවත් ඉඳලා බලාගෙන මේක කරන්නේ දැවිල්ලා බලන්න ධර්මයේ තුල තේරෙන්නේ. පිටපැත්තට ඉඳගෙන ධර්මයේ මිහිර පේන්නේ නෑ. ඇතුළට ඇවිල්ලා බලාපු කෙනාට තමයි මිහිර දකින්න පුළුවන්. ඉතින් එහෙම ධර්මයක් අපිට තියෙන නිසා අපි තාම ප්‍රමාද වෙන්න අවශ්‍ය නැහැ කොහොමවත්. නමුත් භාග්‍යවතුන් වහන්සේ නැති කාලය ගැන සඳහන් කරන්නේ අපි මේක සඳහන් කිරිය. අපි හොඳටම දන්නවා පින මොකද්ද, පව මොකද්ද, කළ යුත්තේ මොකද්ද, නොකළ යුත්තේ මොකද්ද කියලා. මේ කාලේ මිනිස්සුන්ට සල්ලි එපා මේ ධනය දෙන්න, සල්ලි වලට දෙන්නේ නැහැ කියම මොනවටද දෙන්නේ කියම සිල් කියන අයට කිව්වා. මේගොල්ලෝ අහනවා සිල් කියන්නේ මොනවද? සිල් මොන පාටද? සිල් කොයි වගේද? ඉතින් මේ ධර්මයේ නැති බුදුන් නැති ලෝකෙ හැටි. ඊට පස්සේ මෙයා කියලා දෙනවා සිල් කියන්නේ මොනවද? සිල් කොහොමද? සිල් කොයි වගේද කියලා. මේගොල්ලෝ කියනවා අහවල් පුද්ගලයාගේ දුව සිල් රකින්නවා කියලා එකක් කරනවා. මේ කුඹල්කාර දුවක්. සුජාත ගිහිල්ලා ඉපදිලා ඉන්නේ කුඹල්කාරයෙකුගේ ගෙදර. මේ අහවල් කුඹල්කාරගේ දුව නම් මේ සිල් රකින්නවා කියලා එකක් කරනවා. ඉතින් අපි සිල් ගැන මොකුත් දන්නේ නැහැ. එහෙනම් මේ ධනෙ ඔක්කොම ඇයට දෙන්න. ඒ වෙලාවේ මෙයා යනවා මේ කුඹල්කාරගේ ගෙදර. ගිහිල්ලා අහනවා මොනවද සිල් කියන්නේ, මොනවද ඔබ රකින්න සිල්? මෙයා දෙලින්ම කියනවා ස්වාමීනි මම පන්සිල් රකින්නවා. පන්සිල් කියන්නේ මොනවද? මෙයා පන්සිල් කියලා දෙනවා. ඊට පස්සේ කියනවා මේ ධනෙ ඔක්කොම ඔබට. මේ ධනෙ තේරම අරගන්න. සත්දේ විරුද්ධයක් පානවා. ඒ ධනෙ කිසි කෙනෙකුට හොරකම් කරන්න නම් බෑ. ඒ ධනෙ ඔක්කොම ඔබට මේ විරුද්ධිය බලෙන් කාටවත් ඒක හොරා ගන්න පුළුවන් කමක් නැහැ. ආයත් මෙතන දහම් කාරණාවක් අනාවරණය වෙනවා. බුදු පියාණන් වහන්සේගේ දේශනාව මෙලොවටයි පරලොවටයි දෙකටම එකක්. හුඟක් අය හිතාගෙන ඉන්නේ බුද්ධ දේශනාව පරලොවට විතරයි කියලා. බුදු දහම ප්‍රායෝගික නැහැ කියලා හිතාගෙන ඉන්නේ. මේ දහම තරම් ප්‍රායෝගික දහමක් ලෝක දහසිය වෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ නිවන් දකින්න පාරයි සල්ලි හොයන මාවතයි දෙකක් කියලා. ධනෙ හොයන මාවතයි නිවන් දකින්න පාරයි දෙකක් කියලා. හැබැයි බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ මේක දෙකක් නෙමෙයි, මේක එකක්. දැන් ඇය පන්සිල් රකින්න නිසා ඇය ධනවත් වෙන්න පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා සීලයක් එක්ක ලෞකික ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ පුද්ගලයා ධනෙන් පිරෙනවා කියලා. ධම්මපද පාළි චිත්ත ගෘහපති වස්තුව මේකට දේශනා කරපු හොඳම උදාහරණය. ඒ නිසා අපි සිල්වත් නම් අපි අවශ්‍ය තැනට අපිට නොදැනීම අපි යනවා. අපිට පුදුමයි මම මෙතෙන්ට ආවේ කොහොමද කියලා. හැබැයි අවශ්‍යයි සිල්වත්කම සහ ශ්‍රද්ධාව. ඒකයි ගුණවත් ජීවත් වෙනවා නම් ධනෙ ලැබෙන මාවත ඒකයි. ඒකයි සඳහන් කළේ බුදුදහම කියලා කියන්නේ නිවන් දකින්න පාරයි සල්ලි හොයන පාරයි දෙකක් කරගත්ත කෙනෙකුට ඒ ධර්ම මාර්ගයේ යන්න බෑ. ඒ දෙකම එකක් කරගත්ත කෙනා පුදුමාකාර ධනවත් පුද්ගලයෙක් බවට පත් වෙන්න ගන්නවා. ලෞකික ධනෙන් පිරෙනවා කියලායි චිත්ත ගුරුපති වස්තුවේ සඳහන් කරන්නේ. මෙතනම උදාහරණයක් තියෙනවා. අර කාන්තාව සිල්වත් කියපු නිසා යාට සප්තරතනයන්ම ලැබෙන්නේ. නිකන් ටිකක් එහෙම නෙවෙයි. මේවා පරිහරණය කරගෙන මේ තැනැත්තිය බොහෝම සීලවන්ත ජීවිතයක් ගත කරනවා. මේ සීලවන්ත ජීවිතය ගත කරලා මෙයා මැරිලා යනවා. මැරිලා ගිහිල්ලා කොහෙද උපදින්නේ? සක්දෙවිඳු ගාව උපදින්නේ. අවශ්‍ය වෙන්නේ කොහෙ ගෙනියන්නද? මෙහි ගෙනියන්න. සක්දෙවිඳු ගාවට යන්න කලින් තමයි අපි අර මුලින් කතා කළා අර අසුර රාජයාගේ දේපචිත්තගේ දුව වෙලා උපදින්නේ. සූර්ය වංශසා. එයාගේ දුව වෙලා උපදින රත්තරන් පාටයි කියන්නේ. සූර්යයාගේ දිලිසෙනවා. ඒ සූර්යයාගේ දිලිසෙන්නේ ආත්ම දෙකක සිල්. මතකද ආත්ම දෙක? කෙකින්න වෙලා රැකපු සීලයයි
කුබල් කරගේ දුව වෙලා රැකපු සීලයයි. දැන් එහෙනම් කල්පනා කරන්න වෙනවා මේ රූපය ලස්සන කරන්න තියෙන්නේ මොකද්ද? මේ රූපය ලස්සන කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි සිල් ආරක්ෂා කරන එක. අද සිල් ආරක්ෂා කරනවා කියන්නේ හිත ලස්සනයි. අද හිත ලස්සන නම් හෙට මගේ මුළු කයම ලස්සනයි. දැන් ආත්ම දෙකක සිල් තමයි ඇය රන්වන් පාටින් උපද්දවන්නේ. පෙර සංසාරේ රැකින සීලය මේ සංසාරේ විපාක දෙන හැටි. දැන් මෙන්නට මේ අසුර රාජයාට අවශ්‍යයි දුව විවාහ කරලා දෙන්න. අසුරෝ පෙළ ගහලා ඉන්නනවා දුව විවාහ කරගන්න තරුණ අය. නමුත් දැන් මේ බොහෝ දෙනා ඉන්නකොට බොහෝ දෙනාට දෙන්න බෑනේ. එතකොට ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා වේදපති අසුරේන්ද්‍රය ප්‍රකාශ කරනවා මගේ දුවට එයා කැමති කෙනෙක් තෝරගන්න අවසර තියෙනවා. දැන් තෝරගන්න දවස තරුණ අසුරේ පිළිලා විශාල පිට්ටනියක් වගේ තැනක දෙව්ලොව විශාල ශාලාවක් වෙන්න ඇති. මෙතන එකතු වෙලා මේ විශාල පිරිසක් මේ අසුරේ කොහෙද ඉන්නේ? අසුරේ ඉන්නේ සාගරේ. දෙව්ලොව කියවට සාගරේ ආශ්‍රය කරගෙන අසුරේ ඉන්නේ. හැබැයි සඳහන් කරනවා දෙවෙනි දිව්‍ය ලෝකේ තරම් සැප සහිතයි කියලා. සස්දෙවි ඉන්න දිව්‍ය ලෝකේ තරම් සැප සහිතයි මේ අසුර විමාන. එතන අර අපි දුක් සහිත අසුර කියන කට්ටිය ගැන නෙමෙයි කතා කරන්නේ. අසුර අපාය ගැන නෙමෙයි. ඉතින් ඒ නිසා රැස් වෙලා ඉන්න දැන් දුවට කැමති කෙනෙක් තෝරගන්න. ඒ සක්දෙවිනිගේ බලාපොරොත්තු වෙනවා මේ අසුරෙක් එක්ක යනවා බලන එක නෙමෙයි Taman ඉන්න තැනට ගෙනියන එක. ඒ හින්දා සක්දෙවිනිත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා දෙස් මාරු කරගෙන ඉන්නේ. මහලු අසුරෙක් හැටියටයි ඉන්නේ. තාම වයසක අසුරෙක්. දැන් ඉන්න ඔක්කොම තරුණ අසුරයෝ එතන ඉන්නවා දැන් මේ සූර්ය වට්ටසාව බලාපොරොත්තු වෙන ඇවිල්ලා වයස කෙරවලට ගියපු අසුරෙක්. දැන් මේ සූර්ය වට්ටසාව හැමෝම දිහා බැලුවා. එක්කෙනෙක් ගානේ පරීක්ෂාවෙන් බලනවා මූණ දිහා. එහෙම බලාගෙන යනකොට අර වයසක අසුරයව දැක්කා. ඒ දැක්කට පස්සේ සාගරයේ රළ නැගෙනවා වගේ සංසාරෙ තිබිච්ච ප්‍රේමය මතුවෙන්න පටන් ගන්නවා හිතේ. ඒත් එක්කම තමන්ගේ අතේ තියෙන මේ කැමැත්ත ඇති වෙන්නේ කවුරු පිළිබඳවද? ඔහුගේ ඇඟට ඒ අතේ තියෙන මල් ටික හිනවා. ඉහළින්ම අර වයසක අසුරයාගේ ඇඟට මේ මල් ටික විසි කරනවා. තරුණ අසුරයෝ ඔක්කොටම ලැජ්ජයිනේ දැන්. ඒ දින් බලාගෙන ප්‍රකාශ කරන අපේ රජුගේ මෙච්චර කාලයක් දුව ඉල්ලපු කෙනාට දුව දුන්නේ නැහැ. දැන් හොඳයිනේ. වයසක මහලු මිනිහෙක් දැන් දුව අරගෙන යනවා. ඕක කරගන්න තමයි ඕනේ වෙලා තිබෙන්නේ කියා තරුණයි පිටත් වෙලා ගියා සූර්යවත්සා ගිහිල්ලා අර වයසක අසුරයාගේ අතින් අල්ල ගන්නවා. ඒ වෙලාවේ ඇයගේ අතින් අල්ලගෙන අහසට පැනනකල කියනවා මම සක්‍රයා වෙමි කියලා ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ සියලුම අසුරයන්ට හිතා ගන්නවත් බැරි වෙනවා මහලු සක්‍රයා බොරු රසක්ම වගේ ඇවිල්ලා සූර්යවත්සාව අරන් යනවා කියලා සමස්තර කෙරුවා. වෙන කරන්න දෙයක් නැහැ. මගට යනකොට මාතලේ දිව්‍ය පුත්‍රයා මෙයාගේ අස්පරාතේ ඉගෙනලා තියෙනවා. යොදුන් 150ක් දිගයි මේ රතේ. අශ්ව බල 1000ක් තියෙනවා මේකට. අශ්ව බල 1000ක් කියලා කියන්නේ අශ්ව 1000ක් මේ රතේට බඳිනවා. යොදුන් 150ක් දිගයි. එතන සතකුම්නම් 3000 ගානකටත් වැඩි මේ රතේ දිග. ඉතින් මේක නංගගෙන ඉතාම වේගෙන් යන්නේ. හිමින් එහෙම යනවා නෙවෙයි අශ්ව බල 1000ක් තියාගෙන හිමින් යන්නේ නැහැ. ඉතාම වේගෙන් යන්නේ. ඒ යන ගමන් සිත්තන් වලයක් ආශ්‍රිතව ලං යනකොට ගුරුකටව කෑ ගහනවා. ඒ වෙලාවේ අහනවා මාතලී කවුද කෑ ගහන්නේ? ස්වාමීනි කෑ ගහන්නේ ගුරුකටව. ඒ ගුරුකටව කෑ ගහන්නේ. ස්වාමීනි ඒගොල්ලෝ මේ රටේ හඬට බය වෙලා මේ වේගෙන් යනකොට අති භයානක හඬක් ඇහෙන්නේ. ඒගොල්ලෝ මේ හඬට බය වෙලා කෑ ගහන්නේ. මාතලී නවත්තන්න රටේ. දැන් මෙයා වේගෙන් යන්නේ ඇයි? අසුරේ කොහොමද දෙවියත් එක තරහයි? දැන් මෙතන සක්දේවී මාතලේ විතරයි ඉන්නේ. තාම බලවත් අසුරයෝ. ඉතින් සක්දේවීත් එක්ක එන්න බෑ යුද්ධෙට. එන්න පුළුවන්. මේක යුද්ධ කරනම අවස්ථාවක්. ඒකයි මේ වේගෙන් යන්නේ. ජීවිතේ බේරගන්න. ඒ වෙලාවේ කියනවා මගේ ජීවිතේ වෙනුවෙන් තව අය ජීවිත නැති කරන්න එපා. මං වේගෙන් යන්නේ මගේ ජීවිතේ බේරගන්න. මේ හඬට බයයි මේගොල්ලන්ගේ ජීවිත නැති වෙනවා නම් මේ විතර බිඳෙනවා නම් මේ ගුරුලකට මැරෙනවා නම් එලවන්න එපා එහෙම. නවත්තන්න රටේ. ඒක තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරනවා අර සත්තුන්ගේ ජීවිතේ වෙනුවෙන්. මේ ගුරුලෝ දිග කියලා හඳුන්වනවා මේ ගුරුලන්ට නමක් දිග කියලා කියන්නේ. දිග කියලා කියන්නේ දෙපාරක් උපන් කියන එකයි. ඒ දෙපාරක් උපදින්නේ කොහොමද ඒගොල්ලෝ? ඉස්සරලා අම්මගේ කුසෙන් විතර උපදිනවා. ඊට පස්සේ විතර කඩාගෙන පැටව එළියට එනවා.
දෙපාරක් උපදින නිසා ද්විජ කියලා හඳුන්වනවා මේ ගුරුලන්ට. විතර නැතුවත් පැටව බිහි කරන ගුරුලෝ ඉන්නවා. මේ මිනිස්සු උපදින ආකාර හතරෙන්ම ගුරුලෝ උපදිනවා කියන මෙතන සඳහන් කරනවා. නමුත් මේ සිත්පලයනේ ඉන්න අය ද්විජ කියලා හඳුන්වලා තියෙනවා. දැන් මේ රටේ නවත්තනකොට සත්දෙවිදු දන්නේ නැහැ අසුරේ ඇවිල්ලා. මට රැකලා ඉඳලා තියෙනවා. නමුත් රටේ නැවතුවා. ආයෙත් මෙතන මතක් කරනවා සීලය මොනතරම් බලවත්ද කියලා. විශේෂයෙන් ප්‍රාණඝාතය. දැන් මේ සත්දෙවිදු රටේ නැවතුවේ අසුරේ ඉන්නවා අසුරෙත් එක්ක යුද්ධ කරන්නද? අසුරෙත් එක්ක යුද්ධ කරන්න නෙමෙයි අරගොල්ලන්ගේ ජීවිත බේරන්නයි නැවතුවේ. අසුරේ ඇවිල්ලා හිටිය යුද්ධෙට අසුරේ සේරම කල්පනා කරුවා සක්‍රයා නතර වුණේ නිකන් නෙමෙයි. සක්‍රයා නතර වෙන අනිවාර්යෙන් අපි ඉන්න බව දැනගෙන අනිවාර්යෙන් දේව පිරිස මෙලහට ළඟ ඉන්නවා. ඒ හින්දා මෙතන යුද්ධ කරන්න හම්බෙන්නේ යමල්ල කියලා ආපහු හැරිලා බලන්නේ නැතුව අසුර විමානයටම ගිහිල්ලවත් ආපහු හැරිලා බැලුවේ නැහැ කියලා සඳහන් කරන්නේ. අසුර විමානයටම යනවා. ආපහු හැරිලා බලන්නේ නැතුව. එහෙමනම් සත්දේවී එකක්වත් දන්නේ නැහැ. අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දේවදත්ත ස්වාමීන් වහන්සේ ගල පෙරලන වෙලාවේ වික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීන් වහන්සේ දන්නේ නැද්ද ඒ ගල පෙරලන බව? නෑ මම දන්නේ නැහැ. ස්වාමීන් කොහොමද ඒ ගල මේ අතරමඟ නතර වෙන්නේ අමු ගලවලද තව ගල් දෙකක් පැන නැගිලා කොහොමද නැති? මහාන මගේ ආරක්ෂාව මම කලින් හදලා තියෙන්නේ. දැන් හදලා නෑ කලින් එක හැදී. මොකද්ද කලින් හැදී? කාලඝාතය කළේ නෑ සංසාරේ. ඒක මම සෑහෙන කාලයක් අතහැරලා නතර කරලා තිබුණේ. ඒකේ විපාකය තමයි මම මේ රකින්නේ. එතකොට ආරක්ෂාව කලින් හැදිලා තියෙන කාටවත් අනවශ්‍ය වෙලාවෙනම් මරන්නේ අනවශ්‍ය වෙලාවෙනම් මරන්න බෑ. එහෙමනම් මෙතන සත්දේවි මේ සතුන්ට අබය දුන්නේ. එහෙනම් සත්දේවි දන්නේත් නෑ අසුරිය යුද්ධයට ඇවිල්ලා හිටපු බවත් අසුරිය ගියපු බව. බවලට යනකම් ආපු හැදලා බැලුවේ නෑ කියලා සඳහන් කරන්නේ. ඊට පස්සේ සත්දේවි ආපහු සූර්යවංශ සවාරගෙන යනවා. ගිහිල්ලා විමානයට ගිහිල්ලා මේ කාන්තාව අග්‍රමහේශිකා තනතුරේ තියෙනවා. නමුත් ඇය අසුර කාන්තාවක්. ඒ වෙලාවේ ඉල්ලීමක් කරනවා ස්වාමීනි මෙහෙ මගේ අම්මත් නෑ, මගේ තාත්තත් නෑ, මගේ සහෝදර පිරිසක් නෑ. ඒ නිසා ඔබ වහන්සේ නැති වෙලාවට මට පොඩි අදන්ත එක්කන් එන්න පුළුවන්. ඔබ වහන්සේ යන තැන මම එක්ක යන්න කියලා වරයක් ඉල්ල ගන්නවා. මොකද සත්දේවි යන තැන එතන ඉඳලා සූර්යවංශත් යනවා. ඒකට කවුද මේ? සුජාතා. කල්යාණ මිත්‍රෙක් පිට වෙලා අරන් එන හැටි. ඊළඟට සඳහන් කරනවා මේ චිත්‍රපාටලි වෘක්ෂය දෙව්ලොව තියෙනවා පරසතු මල්. පහළ තියෙනනේ වචනේ. පරසතු මල් දෙව්ලොව තියෙනවා. චිත්‍රපාටලි වෘක්ෂය තියෙනවා අසුර විමාන. පරසතු ගහේ මල් පිපෙනකොට චිත්‍රපාටලි ගහේ මල් පිපෙන වෙලාව දෙකම එකට සිද්ධ වෙනවා. පරසතු වල මල් පිපෙනකොට චිත්‍රපාටලි වල මල් පිපෙනවා. සඳහන් කරනවා මේ කාලෙට පරසතු රුකේ මල් පිපිය කියලා දැනගෙන අසුරයෝ යුද්ධයට එනවා. ශක්‍ර භවනට යුද්ධයට එනවා තවතිසාවට. තවතිසාවට යුද්ධයට එනකොට හැබැයි ආරක්ෂාව වලින් හදලා තියෙනවා. ආරක්ෂාවට මුලින්ම ඉන්නවා නාගයෝ. නාග කියන දිව්‍ය කොට්ටාසයක්. මේ දිව්‍ය කොට්ටාසය තමයි මුලින්ම ආරක්ෂක වලල් හැටියට ඉන්නේ. කිසිම අසුරයෙකුට එන්න දෙන්නේ නැහැ. ඒ තරම මේ ආරක්ෂක වලල්ල හරි ප්‍රබලයි. මුලින්ම මේ නාග කියන ආරක්ෂක වලල්ල තියලා තියෙනවා. ඊළඟට නාගයේ බිඳගෙන කවුරු හරි ආවොත් එතනින් හරි ගුරුලෝ ඉන්නවා. ගුරුලන් බිඳගෙන කවුරු හරි ආවොත් එතනින් හරි කුම්බාණ්ඩේ ඉන්නවා. අර්ථද ශක්තිමත් අය. ඒගොල්ලෝ බිඳගෙන ආවොත් එතනින් හරි යක්ෂය ඉන්නවා. ඒගොල්ලෝ බිඳගෙන ආවොත් එතනින් හරි සතරවරන් දෙවි රජවරු ඉන්නවා. දැන් ඒකට මේ හතරගොල්ල කාගේද? සතරවරන් දෙවි රජවරු යටතේ ඉන්න අය. නාග, ගරුඩ, කුම්භාණ්ඩ, යක්ෂය. ඒගොල්ලන්ගේ පල්ලෙහායේ තමයි මේ තියලා ඉන්නේ. අන්තිම තැන ඉන්නවා සතරවරන් දෙවි රජවරු. එතනින් එහාට කාටවත් කොහොමත් යන්න බෑ. ඒ බිඳගෙන ආවොත් සත් දෙවිඳුගේ පිළිරුව හදලා තියෙන වටේටම. ඒ පිළිරුව ජීවමාන සක්‍රය සමානයි. අපේ තියෙනවා වජ්‍රායුධය. සත් දෙවිඳුගේ ආයුධය අතේ තියෙන වජ්‍රායුධය.
මේ දේශනාව ආරම්භ කරපු දවසේම කිව්වා ලෝකේ අති භයානක ආයුධ 4යි තියෙන්නේ කියලා. ඒකෙන් එකක් තමයි වජ්‍රායුධය. මහා මේරුවට දාලා ගැහුවොත් යොදුන් 1,68,000 උස මහා මේරුව එක සැනින් කපාගෙන මහ පොළොව දක්වා මේ ආයුධය බහින්න පුළුවන් ආයුධයක්. ඒ තරම්ම දරුණුයි. කාට බය නැති වුණත් අසුරෝ මේ ආයුධයට බයයි. අසුරයන්ට අර පිළිරුව දැක්ක ගමන් හිතෙන්නේ සක්‍ර දෙවියන්ගේ මෙතනක් ඉන්නවා. අනිත් පැත්තෙන් ගිහිල්ලා බලනකොට එතනක් ඉන්නවා. වටේම ඉන්න බලනකොට වටේම ඉන්නවා. ආපහු හැරිලා යන්න යනවා. දැන් සත්දෙවිඳු දෙව්ලොවට වෙලා සැප විඳින්නේ තමන්ගේ ආරක්ෂාව මග දිගටම හදලා කියලා. ඒකනේ මොනතරම් කල්පනාකාරීව ජීවත් වෙනවද එහාට වෙලා. එහෙත් පුදුම කල්පනාවෙන් ජීවත් වෙන සැප විඳින්නේ. අපේ නම් එහෙම කිසිම කල්පනාවක් ආරක්ෂාව ගැන නැහැ. එතකොට සඳහන් කරනවා සත්‍ය දේවේන්ද්‍ර මේ තරම් සැප විඳින්නේ කොහොමද? අප්‍රමාදීව කටයුතු කරපු හින්දා. ප්‍රමාදය කියන එක ජීවිතේ සදාකාලිකවම අතහැරලා දාලා තිබුණේ. ප්‍රමාද වෙන්නේ නැහැ මගමානෝක. හැම වෙලාවෙම පුණ්‍ය කර්මයක් සඳහාම තමයි යෙදලා තිබුණේ. මග කියන නම හැදුනේ මේකනේ. පාරවල්. හැම තැනම කෙනෙකුගේ සුවය, සැපය, පහසුවම තමයි සකසන්නේ. අර සමිතියක් කියන තැනට ගිහිල්ලා ඉස්තරලාම Tamanට ඉන්න තැනක අම්බිලියක් හදාගෙන එතෙන්ද සුදු වෙලි දාලා අතුරලා මේ Taman සමිතියේ ඉන්න තැන හරි ලස්සනයි පිරිසිදුයි. ඊළඟ දවසේ ගිහින් බලන්න එතන එක්කෙනෙක් අල්ලගෙන. ඉතින් අපි වගේ ගහගන්න ගියේ නෑ. මෙයා එයාට කොටසක් ඊළඟට ආයේ හදාගත්ත පහෝදයන්වල එතනක් අල්ලගෙන. පහෝදයක් මොකක්ද කියන්නේ ආයතනක් හැදුවා. තුන්වෙනි දවසේ එතනක් අල්ලගෙන. ඊට පස්සේ කල්පනා කළා මිනිස්සු හැමෝම හරි ලස්සනට සැපට පහසුවට ඉන්න හැමෝම කැමතියි. ඒ නිසා මුළු සමිතිය පවත්වන භූමියම උදුළු ගාලා සුද්ධ පවිත්‍ර කරලා රොඩු වයින් කරලා අතු ගාලා වැලි දාලා ලස්සනට අතු ගාලා පිරිසිදු කළා. දැන් හැමෝම හරි සතුටින් ඉන්නවා. ඉතින් මේ පටන් ගත්ත පින්කම් මාලාව ඉතල පාරවල් හදනවා, අම්බලම් හදනවා, පින්කම් කරනවා. කිසි දවසක අප්‍රමාදී බව තිබුණේ නැහැ. සිල් ගුණ වඩනවා, සිල් ගුණ රකින්නවා, තමන්ගේ ගුණ පුරා ගැනීමෙන් සංසාරෙට ආපහු රැස් කරනවා. අප්‍රමාදේ මෙන්න මේ කාරණාව හින්දාවල දිව්‍ය රාජයාගේ කාරණාවත් එක්ක මේ සඳහන් කරපු කාරණා ටික ඔක්කොම ධම්මපද පාළියේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. අප්‍රමාදේන නෙමෙයි අප්‍රමාදේන. ප්‍රමාදේ කියන වචනේ සඳහන් කරන අප්‍රමාදේන කියලා කිව්වොත් වැරදි. අප්‍රමාදේන මගවා දේවානං සෙට්ඨංගතු මග අප්‍රමාදී වෙච්ච නිසා දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට ගියා. දේවානං සෙට්ඨංගතු අප්‍රමාදෝ පතං සම්ති පමාදෝ ගරහිතෝ සදා. බුද්ධ ආදී අති උත්තමයන් වහන්සේලා අප්‍රමාදේ ගරු කළා නිසා ප්‍රමාදේ නම් කවදාවත් ගරු කළේ නැහැ. පමාදෝ ගරහිතෝ සදා. ප්‍රමාදයට හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේ මොකද්ද කළේ? ගරහුවා. නින්දා කරුවා ප්‍රමාදයට. අප්‍රමාදී පුද්ගලයා දිහා විතරමයි භාග්‍යතුන් වහන්සේ බලන්නේ. අප්‍රමාදී පුද්ගලයා හොයාගෙනයි භාග්‍යතුන් වහන්සේ වදින්නේ. නිවන් දකින පුද්ගලයා කොච්චර දුර හිටියත් භාග්‍යතුන් වහන්සේ ඒ පුද්ගලයාව හොයාගෙන යනවා. හැබැයි නිවන් නොදකින පුද්ගලයා ළඟ හිටියා භාග්‍යතුන් වහන්සේ ඒගොල්ලෝ ගාව රැඳුනේ නැහැ. ඒගොල්ලෝ භාග්‍යතුන් වහන්සේට අරමුණුන්නේ නැහැ. සඳහන් කරනවා ධර්මානුකූල නැති පුද්ගලයා භාග්‍යතුන් වහන්සේගේ චීවරයේ කොළ අල්ලගෙන පිටිපස්සෙන් ගියා. එයා ඉන්නේ බුදු පියාණන් වහන්සේට වඩා හුඟක් ඈතින්. අපි හිතන්නේ ළඟින් කියලා චීවරයේ කොළ අල්ලගෙන ඉන්නේ. නමුත් එයා බුදු පියාණන් වහන්සේට ඈතයි. අප්‍රමාදී පුද්ගලයා භාග්‍යතුන් වහන්සේගෙන් ගෞ ගානක් ඈත හිටියත්, යොදුන් ගානක් ඈත හිටියත් එයා භාග්‍යතුන් වහන්සේට ළඟයි. ඒ නිසා ඔබ අති උත්තමයන් වහන්සේට මම ළඟද ඈතද කියන එක හිතා ගන්න වෙනවා. ඒ නිසා අදට ඒක තීරණය කරලා දකින්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි ලෝක සත්‍යයට දේශනා කළේ. ගිම්හාන මාසේ යථා පුස්තිතග්ගී. මොකද ඒක සඳහන් කරන්නේ කතන සූත්‍රයේ. ගිම්හාන මාසේ යථා පුස්තිතග්ගී. භාග්‍යතුන් වහන්සේගේ අති ප්‍රණීතතර වූ මේ ධර්මය, දිව්‍ය අමාවක් බඳු ධර්මය, අමෘතයක් බඳු තථාගත ධර්මයේ හැම වචනයක් ගානෙම තියෙන්නේ නිවන් රසය. හැම වචනයකම තියෙන්නේ නිවන් රසය. මොකද්ද මේ ගිම්හාන කාලේ යථාපුස්තිකග්ගී කියලා කියන්නේ? ග්‍රීස්ම කාලේ
හැම ගහකම මුල ඉඳලා අග්ගිස්සටම මල් පිටිලා. ගස්වල කොළ නැහැ, තනිකරම මල්. මහ පෘථිවිය පුරාම මල්, මුළු මහ පෘථිවියම මල්, මහා සාගරේ පුරාම මල්, මුළු විශ්ව ධාතුවම මල් ගොඩක්. මල් සාගරයක්. ගහුත් මල්, බිමත් මල්, සාගරයත් මල්. පාට පාට මල්. හරිම ලස්සනයි. තැන් තැන් වල සුදු පාට මල්, යායක් මැද තැන් තැන් වල රතු පාට මල්, කහ පාට මල්, තැඹිලි පාට මල්, පුදුමාකාර ලස්සනයි. මේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්ම සාගරය. ධර්මයක් ඒ වගේ පටිච්ච සමුප්පාදේ, චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සතිපට්ඨාන, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හැම තැනම මල් වියන මල් යායක් වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මේ මල් යායෙන් කොයි මල අරන් සිපගත්තත් මොකද්ද දැනෙන්නේ? සුවඳයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම රත්නයේ එක වචනයක් ජීවිතයට වැද්දගත්තා. ඒ වචනේ තියෙන නිවන් රසයමයි. ඒ එක වචනය අපි නිවනට ගෙනියනවාමයි. මේ අමා ධර්මය අපිට තාම අඩු නැතුව තියෙනවා කියලා සඳහන් කළා. තාමත් මේ සක්වල පුරාම ධම් ගඟ ගලනවා. හෙටක් අපිට නැහැ. හෙටක් නැහැනේ අපිට. අනාගතයක් නැහැ අපිට. අතීතයක් තියෙනවා. වර්තමානයේ කියන්නේ මේ ෂණය. වර්තමානයේ කියන්නේ මේ ෂණය කියලා ප්‍රකාශ කරපු මුල් වචනයක් දැන් අතීතයට අයිති වෙලා ඉවරයි. එහෙනම් මේ ෂණය වර්තමානයේ ඊළඟ ෂණය අපිට නැහැ. ඒක අතීතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා. වර්තමානයේ හොද කරගන්න පුළුවන් නම් මේ ෂණය මගේ පංචේන්ද්‍රයන් මට පාලනය කරන්න පුළුවන් වුණොත් මේ ෂණය මම දිගටම පාලනය වෙන්න යෑම කරපු කෙනෙක්. මම භාග්‍යවතුන් වහන්සේ ළඟට යන්න සූදානම් වෙච්ච කෙනෙක්. මම බුදු පියාණන් වහන්සේ අසුරු කරන කෙනෙක්. මට භාග්‍යවතුන් වහන්සේගේ නිර්වාණ සාගරයේ සැතපෙන්න, නිර්වාණ සාගරයේ පීනන්න පුළුවන් කෙනෙක්. දුක් කටුක සංසාරයෙන් එතරට යන්න භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නැමැති යාත්‍රාව ධර්මයේ ඔරුවක් පාරුවක් හැටියට යොදාගන්න දේශනා කළේ. කුල්ලූපමම් වික්ඛවේ ධම්මං දේශේත. මහාන මගේ ධර්මයේ මම ඔරුවකට උපමා කරලායි දේශනා කරන්නේ. ඒ ඔරුව භව සාගරයෙන් එතරට යන්නයි. එහෙනම් ඒ භව සාගරයෙන් එතරට යන්න මේ ධර්ම සාගරයේ ඔබ සියලු දෙනාටම ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා අදට අපි ධර්ම දේශනාව නිමා කරමු. මෙතෙක් වේලා සද්ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙනාම අතේ මිටේ තියාගෙන කුසලයෙන් පෝෂණයටපත් වෙලා ඉන්න මොහොත අපි හැම කෙනෙක්ම කල්පනා කරමු මේ පැය දෙකක් සද්ධර්මය වෙනුවෙන් නික්මීමක් කරලා නික්කම්මයක් ඇති කරගෙන අපි මනාව සද්ධර්ම ශ්‍රවණය කළා. ඒ රැස් කරගත් අපි උතුම් කුසලය අද බණ අහන්න මෙතෙන්ට එන්න ජීවිතේ දන් දුන්න ආදරණීය අම්මටයි තාත්තටයි මේ පින් අනුමෝදන් වේවා. මෑණියනි පියාණෙනි සුජීවත්ව ඉන්නවා නම් මේ කුසල් ලබාගෙන මෙලොව ජීවිතේ සුවපත් කරගෙන නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ රත්නත්‍රය ආශිර්වාදයෙන් ඔබ දෙදෙනාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. නිදන ප්‍රාප්තියටපත් වෙලා නම් මෑණියන්ට සහ පියාණන්ට පින් අවශ්‍ය තැනක ඉන්නවා නම් මේ මහා පුණ්‍ය ශක්තියෙන් සාංශාරික කුසල අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන සතරගත ජීවිතේ සුවපත් කරගන්න ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලුම දෙනාටම මේ පුණ්‍ය ශක්තියෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත් කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් ඒකාන්ත වූ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා චුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සත්‍ය සම්පatti හෝතු චේ සීතෝ භවතු ලෝකෝ චේ රාජා භවතු ධම්මිකෝ